අයිබෝන් ළමයි. ආයිබන් සර්. ආයිබෝන් සර්. ඉතින් මට විනාඩියක් දෙන්න ඔය කට්ටියගේ පැත්තෙන් කියන වොයිස් එක මට ඇහෙන්නේ නැහැ. මම පොඩ්ඩක් චෙක් කරන්න ඒක. හරි. පුතේ කාට හරි විනාඩියකට කතා කරන්න පුළුවන්ද? සර්. හරි. දැන් එහෙනවා නුවස්. හරි. පුතේ දැන් අපේ පන්තිය පැවැත්වෙන්නේ ඔන්ලයින් විදියට සහ පබාර ආයතනයේ පන්තිය පැවැත්වෙනවා. පුළුවන් තරම් පුතේ දරුවෝ බලන්න අපේ පබාර ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඉස්සරහට අපි ප්‍රැක්ටිකල් ටික එහෙම කරද්දි ගොඩ කෙලින්න ළමයි පුළුවන් තරම් ඒ ටයිම් එකට එන්න බලන්න. ගොඩාක් වෙලාවට ළමයිට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ හිටපු ළමයි ටිකටත් එන්න වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ ක්ලාස් දැන් මේ දවස් ටිකේම තියෙනවා. අපි බ්‍රහස්පතින්දා ක්ලාස් එකේ ළමයි කොටාසයක් කැඩුනා. මොකද ඒ කට්ටියට ඉංග්‍රීසි පන්තියක් කැඩුනා කහවත්තේ. ඒකින් තමයි අඟහරුවක් දැම්මේ. ආයෙ නැවත ඒ ළමයිට දැන් දෙමළ පන්ති ඔහම පන්ති දෙතුන් දෙනෙක්ට සහ කිහිප දෙනෙක්ටම ක්ලාස් වල ප්‍රශ්නයක් තියෙනවා එන්න බැරි. වෙන කරන්න දෙයක් නැහැ පුතේ. මට ක්ලාස් 4ක් 5ක් දාන්න බෑ. මේ ටයිම් දෙක කොහොම හරි වෙන් කරගන්න. එක්කෝ අපේ දවල් වේලාව නැත්නම් රෑ වේලාව මොකක් හරි කරන්න බලන්න පුතේ. මොකද දීර්ඝ කාලීනව එච්චර ක්ලාස් ගොඩක් අපිට පවත්වා ගන්න බෑනේ. ඒකට දැන් මම හැම ක්ලාස් එකකම ක්ලාස් දෙක ගානවත් අඩුම කරනවා. ඊට අමතරව ඔය රත්නපුර යන ක්ලාස් ටික වෙනම යනවා. ඒකට පුතේ අපිට තව වෙලාවක් මට වෙන් කරන්න අමාරුයි. ඒකින්ද පොඩ්ඩක් බලන්න ක්ලාස් එක එහෙම බැරිුණොත් රැයට හරි සම්බන්ධ වෙන්න. අපි ඉස්සරහට බලලා එක තීරණයක් ගමු. ක්ලාස් එකේ ආයි දිනේ වෙනස් කරන්න පුළුවන්ද කියලා. දැනට අපි මේ විදිහට කරගෙන යනවා. ඊට පස්සේ පුතේ අපි සමහරක් ළමයි මැසේජ් දාලා ඒව කොහොමද ක්ලාස් ෆීස් ගෙවන්නේ කියලා. ඊට පුතේ අපේ පන්තියට සම්බන්ධ වෙන්න දිගටම කවුරු හරි කැමැත්තෙන් ඉන්න අය ඉන්නවනේ අපේ පන්ති ආපු දරුවෝනේ මෙතන වැඩිපුරම ඉන්නේ නේද? අලුතෙන් ආපු කිහිප දෙනෙක් ඇති. මොකද පුතේ ඔන්ලයින් එකේ අපේ අර දැන් ඇඩ් එක නැදදී රන් වෙන එක නැවතිලා තිනවා මේ ප්‍රශ්නයක් හින්දා රටේ තියෙන. ඉස්සරහට අපි වෙනම නම්බර්ස් එකකට කතා කරලා අලුතෙන් යාළුවෝ ටිකක් එක් වෙන්න ඉන්නවා පෙබරවාරි ඉඳන්. ඒ කට්ටිය ආවට පස්සේ මම මේ වැඩ පිළිවෙල කියන්නම් කොහොමද ඔන්ලයින් එක යන්නේ කියලා. හෝල් ක්ලාස් එකේ ගැටලුවක් නැහැ. ඒක දිගටම ඒ ටයිම් එකට පවත්වනවා. අපි මොනවා හරි පන්තියේ වෙනස් වීමක් වෙනවා නම් ඒ ගැන ඉස්සරහට දැනුවත් කරනවා. ඒතර පුතේ අපි මේ මාසෙට දවස් 3යි පන්තිය කරලා තියෙන්නේ. මොකද අපි 11 වෙනිදා පන්තිය පටන් ගත්තේ. මේ මාසේ අපි පන්තිය පවත්වලා තියෙන උඩ 11 18 25 දවස් 3යි පුතේ කරලා දෙන්නේ. ඒකින්ද අර ගෲප් එකට දැම්ම මැසේජ් එක අපි සාමාන්‍ය ඔන්ලයින් එකේ දැන් ගන්න ගාන අඩු කරලා දෙනවා. මොකද මේ රටේ පවතින සත්‍යයත් එක ගොඩක් අයට අමාරුයි කියලා අපි දන්නවා. ඉස්සර අපි 700ක් ගත්ත පුතේ ඔන්ලයින් එකේ. දැන් ඒ ගාන අඩු කරලා දෙනවා රුපියල් 600ට. ඒ 600 පුතේ මේ මාසේ ගන්න 600 වෙනුවට අපි 400 ගන්න. මොකද දවස් 3ක් පැවතිච්ච හින්දා අපි සම්පූර්ණ මුදල අය කරන්නේ මේ මාසෙට රුපියල් 400ක් විතරයි අය කරන්නේ. ඒකින්ද ඊළඟ සතියේ නම් ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න ඕන නම් මේ මාසේ මුදල ගෙවන්න වෙනවා. ගෙවපු දරුවන්ට විතරයි ඊළඟ සතියේ නම් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟ මාසෙ ඉඳන් සාමාන්‍ය අපි දවස් 4 පන්තිය කරනවා. ඒකට ඔයාලට රුපියල් 600 ගෙවලා පන්තියට සම්බන්ධ වෙන්න වෙනවා. අදාළ රිසිට් පද පුතේ අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් ගහලා ඔයාගේ නමයි පන්තියත් එක්ක අපිට එවන්න ඕනේ බැංකුව ගත කරාට පස්සේ. ඒකට අද 25 වෙනිදා ඊළඟ මාසේ පුළුවන් සර්. මොකද පුතේ? ආයතනයට ඇවිල්ලා සල්ලි දෙන්න පුළුවන් සර්? ඔව් පුතේ ඔන්ලයින් එන අයට ආයතනයට ඇවිල්ලා දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔන්ලයින් විතරක් ඔයා දිගට වෙනවා නම් ආයතනයට ගෙවන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් හරහා අපිට බැංකුවකින් PDF එකක් හරි ඒ විදිහට කැමති ආකාරයට ඔයාලට මුදල් ගෙවලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් දුර ඉන්න ළමයින්ට කොහොමත් ආයතනයට එන්න විදියක් නැහැ. එහෙම ඉන්න කෙනෙක්ට පුතේ ඔයාලට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා බැංක් එකකට ගිහිල්ලා සල්ලි දාලා රිසිට් එක අපිට එවන්න. නැත්නම් ඔන්ලයින් හරහා ගෙවන්න පුළුවන්. එහෙම ගෙවනවා නම් ඔයා ඔන්ලයින් ගෙවුවට පස්සේ පුතේ PDF එක ඩවුන්ලෝඩ් වෙනවා. ඒ PDF එක අපිට එවන්න ඕනේ ඔයාගේ නමයි පන්තියයි එක. ඔය ක්‍රම දෙකටම දිගටම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. මේ පන්තිය පුතේ දිගටම පවත්ිනවා. මග නවතින්නේ නැහැ. දිගටම ඔය කට්ටිය ඒකින්ද අපිත් එක්ක රැඳිලා ඉන්න පුළුවන්. මොකද
අපේ ඔන්ලයින් පන්ති ටික දිනවා 6 7 8 9 10 11 යන ශ්‍රේණි ටික ඔක්කොටම ඔන්ලයින් පන්ති දිගටම පැවැත්වෙනවා. ඒකින්ද මග නවතින්නේ නැහැ පන්තිය. බය නැතුව අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න පුළුවන්. පාඩම් ටික ලස්සනට හිමීට අපි ඉස්සරහට කරගෙන යනවා. ඒකින්ද ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. වාගේ අනිවාර්යෙන්ම O level වල ඒ සිහිනේ සැබෑ වෙනවා අපිත් එක්ක දිගටම රැඳිලා හිටියොත්. අපි අමාරුම තැන ඉඳන් සංකීර්ණ තැන දක්වා අපි පාඩමකදී කතා කිරීම සිද්ධ වෙනවා. හරි. එතකොට අපි මේ කතා කර හිටියේ සංඛ්‍යා පද්ධති කියන පාඩම ගැන. ඒ කියන්නේ අපි මේ පාඩම් පුතේ අපි මේ ඉගෙන ගන්න මොකද්ද? 8 වසරේ පළවෙනි පාඩම් විදිහට ඉගෙන ගත්තට අපි මේ පාඩම නැවත ඉගෙන ගන්නවා 10 වසරේදී. 10 වසරේ තුන්වෙනි පාඩම. ඒ කියන්නේ පුතේ ඔයා 10 වසරේදී රටා 12ක් ඉගෙන ගන්නවා සංඛ්‍යා පද්ධති පරිවර්තනය කියන දේ. ඔයාට එනවා සංඛ්‍යා පද්ධති අතර රටා 12ක් 10 වසරේදී. ඒ රටා 12න් අපි මේ පාඩමේදී රටා දෙකයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒතර ඔයාට තේරෙන්නේ නැති පුතේ. ඔයාට ඉස්සරහට කොච්චර දේවල් තව ඉගෙන ගන්න තියෙනවද? මේ තාම පුංචි කොටසක්. ඒ කියන්නේ පුතේ මේ අපි හරියට පදනම ගයක් හදද්දී අපි මොකද්ද දාගන්න ඕනේ අපේ ෆවුන්ඩේෂන් එක. ෆවුන්ඩේෂන් එක අවුල් වුණොත් මුළු ගේම ටික කාලයක් ගිහිල්ලා කඩන් වැටෙනවා. ඒකින්ද අපේ පදනම අපි හරියට දාගන්න ඕනේ පොඩි කාලේ ඉඳන්. ඒකින්ද ඔය කට්ටිය නංගිලා මල්ලිලා ඒකයි 6 වසරේ ඉඳන්ම පන්ති ඉන්නේ. දැන් පුතාලා ගොඩක් අය මේ අලුතෙන් තමයි පන්තියට IT පන්ති වලට සම්බන්ධ වෙන්නේ. මොකද IT කියන විෂය ගැන තාම ජනප්‍රියතාවයක් නැහැ ලොකුවට. දන්න අය විතරයි දන්නේ IT විෂය ඉස්සරහට වැදගත් වෙනවා. අනිත් අය තාම ලොකු අවබෝධයක් නැහැ මේ විෂයේ තියෙන වැදගත්කම. මොකද තාම ට්‍රෙන්ඩ් එක වෙලා නැහැ ලංකාවේ IT කියන විෂය. ඉස්සරහට පුතේ ඒක ට්‍රෙන්ඩ් එකක් වෙනවා. මොකද කාටවත් IT නැතුව ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒකට එහෙම වුණ කාලෙක අයියෝ මං IT ඉගෙන ගත්තේ නැහැ කියලා දුක් වෙනවට වැඩිය හොඳයි. දැන් මේ කිහිප දෙනෙක් හරි තෝරගෙන තියෙනවා මං IT කරනවා කියලා. ඒක පුතේ ඔයාට ඉස්සරහට අනාගතයේ ලොකු වාසියක් වෙනවා. මොකද ජොබ් එකක් කරද්දී තැනකට ගියාට පස්සේ කැම්පස් එකට ගියාට පස්සේ ඔයාට වැඩ පුළුවන් කියලා පෙවුනම අනිත් කෙනත් ඔයාට නිකම්ම තැන නිකම්ම ලැබෙනවා. මොකද IT බැරි කෙනෙක්ට පුතේ ඒ තැන ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පුතේ ඔය කට්ටිය ඉස්සරහට යද්දී IT සහ ඉංග්‍රීසි කියන භාෂා දෙක IT සහ ඉංග්‍රීසි කියන විෂයන් දෙක අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරන්න වෙනවා. එහෙම නැති වුණොත් අනාගතයේදී ඔය කට්ටියට වැඩ ලෝකයට මුහුණ දෙන්න බැරි වෙනවා. ඔයා කොන් වෙනවා අනිවාර්යයෙන්ම. කැම්පස් එකට ගියාට පස්සේ හරියට ප්‍රොජෙක්ටර් එකක් දැක්කට පස්සේ ප්‍රොජෙක්ටර් වර්ග තියෙනවා. ඒවා දැකලා බය වෙලා වෙවුලනවා නම් හරියට ප්‍රොජෙක්ටර් එකක් හැන්ඩල් කරගන්න බැරි නම් කම්පියුටර් එකක් හරියට පාලනය කරගන්න බැරි නම් ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න බැරි නම් අසයින්මන්ට් එකක් හදාගන්න බැරි නම් ලෙක්චර්ල දෙනවා මෙන්න මේක අසයින්මන්ට් එකේ මේ වචන ගන්න තියෙන්න ඕනේ මේ විදිහට එලයින්මන්ට් වෙන්න ඕනේ මේක තමයි ෆොන්ට් සයිස් එක මේක තමයි ෆොන්ට් එක ඊට පස්සේ මේකේ පටුන හැදෙන්න ඕනේ ඔටෝමැටිකලි වාතින් හදන්න බෑ ඒවා අපි දැනන් ඉන්න ඕනේ දැනන් හිටියේ නැති කාලයක් ආවම මොකද වෙන්නේ යාළුවගෙන් අහහ යාළුවෝ සමහරක් අය දන්නේ ඉතින් පුතේ ඔයා එතන වැඩ වෙන්න පුළුවන් ඔයා මේ දේවල් හැමදේම දන්නවනම් ඔය පුංචි දේවල් ටිකක් විතරයි IT වල අපි ඊට වැඩිය ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ප්‍රැක්ටිකල් පුතේ අපි ගත්තොත් ප්‍රැක්ටිකල් වලට වැඩිය IT වල අපිට තියරි ගොඩක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ ඒ කියන්නේ අපි ප්‍රැක්ටිකල් කරනවටත් වැඩිය අපිට තියරි කරුණු ඉගෙන ගන්න තියෙනවා මේ සිලබස් එක ඇතුලේ ඒ දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා මොකද අනාගතයේදී ඔයා IT පැත්තෙන් ඉගෙන ගන්නවා නම් මේ පොඩි කාලේ ඉගෙන ගන්න ඒවල දැනුම අනිවාර්යයෙන්ම ඕන වෙනවා ඒකින්ද මේ දේවල් හොඳට මතක තියාගන්න අද ඉගෙන ගත්ත අද අමතක කරන්න එපා මොකද ওই දේවල් අනාගතයේදී තමයි පුතේ වැඩිපුරම අපිට වැදගත් වෙන්නේ. හරි. අපි කතා කරා මේ පාඩම යටතේදී පරිගණකයක් කොහොමද කතා කරන්නේ කියලා. ඒ කියන්නේ අපිත් එක්ක සංනිවේදනය කරන්නේ කොහොමද කියලා තමයි අපි මේ කතා කර හිටියේ. ඒතර පුතේ අපි දැනගත්තා පරිගණකයක් කියන දේ ඇත්තටම ඉලෙක්ට්‍රොනික උපකරණයක්. ඒක වැඩ කරන්නේ විද්‍යුත් සංකේත වලින්. ඇත්තටම පරිගණකය අපිට ඉංග්‍රීසි අකුරු පෙන්නනවා, දෙමළ අකුරු පෙන්නනවා. එක එක හැඩතල පෙන්නනවා රූප පෙන්නනවා අපිට ශබ්ද ඇහෙනවා ඔය මොන දේ කරත් පරිගණකයේ දන්නේ එකම එක දෙයයි මොකද පුතේ පරිගණකයේ දන්න දෙය එයා දන්නේ මොන භාෂාවද එක බිංදුව එක බිංදුව කියන භාෂාව එකයි බිංදුවයි විතරයි එයා දන්නේ මේකට අපි කියන තව වචනයක් යන්ත්‍ර භාෂාව කියලා යන්ත්‍ර භාෂාව කියලාත් අපි මේකට කියනවා යන්ත්‍ර භාෂාව මොකද පුතේ යන්ත්‍රයක් විතරයි මේ භාෂාව හරියටම දන්නේ මිනිස්සෙක්ට බෑ එක සහ බිංදුව පමණක් භාවිතා කරලා කතා කරන්න කම්පියුටරයක් එක්ක. එහෙම කතා කරපු පිරිසක් හිටියා ඉස්සර කාලේ. ඒ කට්ටිය අර විද්‍යාඥයෝ කන්න බොන්නේ නැතුව රැවුලෝ ආගෙන එහෙමම එතරම් නිදිය ගන්නවා මේසුට නිදිය ගන්නවා පොත්තුට නිදිය ගන්නවා ජීවිතයක් නැහැ. ඒ කට්ටිය මොකද කරේ මෙන්න මේ යන්ත්‍ර භාෂාවත් එක්ක කතා කර පරිගණක දියුණු කිරීම කරා. මොකද පුතේ මේක ඇතුලේ ලොකු સિદ્ધාන්ත ගොඩක් තියෙනවා මේ පරිගණකයේ මොලයක් ඇතුලේ. ඒතකොට මේ දේවල් මේ විද්‍යාඥයෝ තමයි හැදුවේ. ඒ කට්ටියගේ මොලේ උපරිම වෙහෙසලා ජීවිත කාලෙම කැප කරලා තමයි මේ දේවල් හොයාගත්තේ. ඊට පස්සේ මේ කාලයත් එක්ක දිනු වෙලා තමයි අපිට ලස්සනට තිරයක් ලැබිලා ඉන්ටර්ෆේස් එකක් ලැබිලා අපිට
icon පෙන්නනවා රූප වැටෙනවා ඒ විදිහට පස්සේ තමයි දිනු උනේ හැබැයි ඉස්සරම කාලේ අපිට එහෙම දිනු ක්‍රමයක් තිබ්බේ නැහැ අපි කතා කරේ පරිගණකයත් එක්ක යන්ත්‍ර භාෂාවත් එක්ක ඒතර පරිගණකයක් වැඩ කරන්න ඉස්සර කාලේ සාමාන්‍ය මිනිස්සෙක්ට බෑ ඒකට ඔයා විද්‍යාඥයෙක් වෙන්න ඕනේ දිගටම ඔයාට ඒ දැනුම නැති වුණොත් ඔයාට පරිගණකයක් එක්ක කතා කරන්න කිසිම ගනුදෙනුවක් කරන්න හැකියාවක් තිබ්බේ නැහැ ඒ කාලේ. හැබැයි දැන් වර්තමානයේ වෙද්දී අපිට මෙහෙයුම් පද්ධති වගේ ඒවා බිහි වෙලා අපිට ඉතාමත් පහසුවෙන් පරිගණකයත් එක්ක sannivedana කිරීමේ හැකියාවක් අපිට ලැබිලා තියෙනවා. අපි උදේ ගිය සතියේදී අන්තිමට කතා කරා පරිගණකයක් කොහොමද දත්ත නිරූපණය කරන්න කියලා. අපි දත්ත ගැන කතා කරද්දී මම කිව්වා මේ දත්ත මනින ඒකක අපි අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕනේ. මොකද පුතේ අපිට දත්ත වලින් තමයි මොනවා හරි data අපිට ලැබෙන්නේ දත්ත කියන දේවල්. ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් එකේදීත් අපිට කියනවා ඔයාට මෙන්න මෙච්චරක් දත්ත ප්‍රමාණයක් අපි ලබා දෙනවා රුපියල් 99ට. ඊට පස්සේ අපිට කඩේට ගියාට පස්සේ ඔයාට පෙන් එකක් ගන්න ඕනේ. පෙන් එකක් ගන්න ගියාම කියනවා පෙන් එක 4GB, 8GB, 16GB, 32GB ඔහොම කියනවා. අපිට ඇසේ ෆෝන් එකක් ගන්න ගියත් ෆෝන් එක කියනවා මේකේ ස්ටෝරේජ් එක 32යි, 64යි, 128යි, 512යි එහෙම කියනවා. කම්පියුටර් එක ගන්න ගියාට පස්සේ කඩේ ඉන්න කෙනා කියනවා hard එක කීයද ඕනේ 1TBද 2TBද නැත්නම් GB 500ද GB 120ද අපෙන් අහනවා මේ පරිමාව අපි දැනගන්න ඕනේ අපෙන් අහනවා RAM එක 2GBද 1GBද 8GBද 16GBද කීයද ඕනේ ඔයාගේ VG එක කීයද ඕනේ 6GB ඇතිද 4GB ඇතිද ආයේ හැම එකක්ම කියන්නේ පුතේ අපි මේ දත්ත මනින ඒකක භාවිතා කරලා ඒතර පුතාලාට තේරෙනවා ඇති අපි කඩේ ගියාට පස්සේ අපි කිලෝග්‍රෑම් ග්‍රෑම් ගැන දන්නේ නැත්නම් අපි සීනි හැම කියන්නේ ගියොත් අපිට හිතා ගන්න බෑ කඩේ ගිහිල්ලා කොච්චර කියනවද මුදලාලිට කියලා කියනවාද අපි මුදලාලි ඔන්න ඔයා හිතන ගාණක් දෙන්නකෝ. ඒ කියන්නේ කිසිම දැනුමක් නැති ළමෙක් ඔයා වුණොත් එහෙම තමයි ඉල්ලන්නේ. මට රුපියල් 100ක සීනි දෙන්නකෝ. එහෙම තමයි කියන්න වෙන්නේ. ඕවා ගැන කිසිම ඔයාට අත්දැකීමක් දැනුමක් නැති වුණොත්. ඒකෙන්ද හොඳට මේ ඒකක ගැන අපිට අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි මේ ඒකක වලින් තමයි පරිගණක සම්බන්ධ සියලු දේවල් ඉස්සරහට කතා කරන්නේ. අපි කිව්වා කුඩාම ඒකකය bit 4ක් bit කියන ඒකක 4ක් එකට එකතු වෙලා හැදෙනවා කිව්වා නිබල් 1යි කියන ඒකකය නිබල් bit 4ක් එකට එකතු වුණොත් නිබල් කියලා එකකයක් හැදෙනවා bit 8ක් එකට එකතු වුණොත් හැදෙනවා 1යි byte එකක් bit 4ක් නිබල් 1යි bit 8ක් byte එකයි මේ එකකට පුතේ හරියටම පුළුවන් වෙන්න ඕනේ මොකද පොඩි කාලේ ඉඳන් මේ ටික පුළුවන් වුණොත් ඔයාලට ඉස්සරහට මේ පරිගණකයක් මිලදී ගන්න යද්දී තියෙන සාධක හිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන්නේ මෙච්චරයි කියලා. මොකද එහෙම අවබෝධයක් නැත්නම් ඔයාලට හිතා ගන්න බෑ මේවා කීයක්ද කොච්චරක්ද කියලා. bit 4ක් නිබල් 1යි. පුතේ පරිගණකයේ තියෙන කුඩාම එකකේ තමයි බිටුව කියලා කියන්නේ අපි. බිටුව. අපි බිටුවට කියනවා bit කියලා. බිටුවට අපි කියන්නේ bit කියලා. එතකොට bit එකක් කියන්නේ පුතේ අර අපි හඳුන්වනවානේ ඉලෙක්ට්‍රොනික සංඥා දෙකක් තියෙනවා කියලා 0යි 1යි කියලා. මෙන්න මේ 0යි 1ෙන් එකකට අපි කියනවා bit එකක් කියලා. bit එක කියන අවස්ථාව අපිට ගන්න පුළුවන් 0 ලෙස ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 1යි කියලා ගන්නත් පුළුවන්. අපේ පරිගණකයක දත්තමනින කුඩාම ඒකකය තමයි මේ bit එක කියලා කියන්නේ. bit එක 1 වෙන්නත් පුළුවන් 0 වෙන්නත් පුළුවන්. ඒතර bit එකට අගයක් නැහැ. අගයන් දෙකක් තියෙනවා bit එකට 0 සහ 1. ඒ දෙකෙන් එකක් අපි බිටුවක් ලෙස හඳුන්වනවා. ඒතර මේ වගේ bit 4ක් එකතු වුණොත් අපි ඒකට කියනවා නිබල් එකක් කියලා. ඒ වගේ bit 8ක් එකතු වුණොත් byte එකයි. ඊට පස්සේ byte එකේවා 1024ක් එකතු වුණොත් byte 1024ක් එකතු වුණොත් හැදෙනවා පුතේ කිලෝබයිට් කියන එකකේ KB. ඔකට ෆෝන් වලට ඔය data තව කිලෝබයිට් මෙච්චරයි කියලා මැසේජ් එන්නේ. කිලෝබයිට් 1යි කියලා හැදෙනවා එකකයක්. ඊට පස්සේ මෙන්න මේ කිලෝබයිට් එකේවා 1024ක් එකට එකතු වෙනවා. කිලෝබයිට් එකේවා 1024ක් කිලෝබයිට් 1024ක් පුතේ එකට එකතු වුණාම හැදෙනවා 1යි MB කියන එකකේ මෙගාබයිට් 1යි. ඊට පස්සේ මෙගාබයිට් එකේවා ගොඩවල් 1024ක් එකට එකතු වෙනවා. MB 1024ක් GB 1යි. ඊට පස්සේ GB එකේවා 1024ක් එකට එකතු කරනවා. GB 1024ක් ටෙරාබයිට් එකයි. ඊට පස්සේ
TB 1024ක් එකට එකතු කරලා අපි හදනවා පෙටාබයිට් කියන එකකේ දැනට අපි භාවිතා කරන විශාලම එකකය TB කියන එකකය පෙටාබයිට් එකයි ඒ කියන්නේ 1024යි මෙතන පේන්නේ නේද TB 1024යි TB එකට එකතු වුණොත් ටෙරාබයිට් 1024ක් එකට එකතු වුණොත් හැදෙනවා 1 PB පෙටාබයිට් 1 කියන එකකය. ඒකට දැනට තියෙන විශාලම එකේ තමයි පෙටාබයිට් කියන එක. මහා පරිමාණ පරිගණකවල සේවාදායක පරිගණකවල ඒ කියන්නේ Google එකේ කියන පුතේ අපි දැන් YouTube එකේ තියෙන දත්ත තියාගන්න මෙන්න මේ PB එකකින් වලින් තමයි අපි hard disk නිර්මාණය කරන්නේ දෘඩ තැටි ඒ කියන්නේ දත්ත ගබඩා කරන්න PB කියන එකක භාවිතා කරන තැන් තියෙනවා ලෝකයේ ඇතුලේ Google ආයතනයේ ඊට පස්සේ අපි ගත්තොත් NASA ආයතනයේ ඊට පස්සේ ලෝකේ විශාලම සංවිධාන බැංකු ජාල ඒ වගේ අය ඒ කට්ටියට මදි පුතේ TB කියන එකකේ ඒ අය භාවිතා කරන්නේ ටෙරාබයිට් නෙමෙයි පෙටාබයිට් කියන එකකේ. මොකද එච්චර ලොකුයි ඒ කට්ටියගේ දත්ත මිලියන ගාණක් පාරිභෝගිකයෝ ඉන්නවා. පුතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? සර් MBA KB 1000ක් නේ සර්. මොකද පුතේ? MBA එකක් KB 1000ක්ද සර් නැත්නම් KB 1024ක්ද? KB පුතේ 1024ක් 1000 නෙමෙයි යන්නේ 1024 පංගු යන්නේ මේකෙදි බිට් 4ක් නිබල් 1යි බිට් 8ක් බයිට් 1යි බයිට් 1024ක් පුතේ 1000ක් නෙමෙයි 1024ක් කිලෝබයිට් 1යි කිලෝබයිට් 1024ක් KB 1024ක් තමයි 1යි MB වෙන්නේ ඊට පස්සේ MB 1024ක් 1යි GB ගිගාබයිට් 1යි ගිගාබයිට් ඊට පස්සේ GB 1024ක් ටෙරාබයිට් එකයි ඊට පස්සේ ටෙරාබයිට් කියන ඒකකයෙන් 1024ක් පෙටාබයිට් එකයි PB එකයි ඔන්න ඔහොම තමයි පරිගණකයේ දත්ත නිරූපණය කරන ඒකක භාවිතා කරන්නේ මේ ඒකක ටික ගොඩක් වැදගත් වෙනවා හරි ඊට පස්සේ අපි කතා කරා පරිගණකයේදී රූපයක් නිරූපණය කරන්නේ කොහොමද කියලා අපි රූප නිරූපණය කරන්න අපි භාවිතා කරන පුතේ පික්සල් කියන එකකේ මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම් මේ විදිහට මම ෂෙයා කරනකම් හරි පුතේ මේක ෂෙයා වෙලා තියෙනවා කට්ටියට ඔව් සර් ෂෙයා වෙලා නේ තියෙන්නේ හරි පුතේ අපි පික්සල් එකක් කියන්නේ මෙන්න මේ වගේ පුංචි කොටුවකට ඒ පික්සල් එකක් ඇතුලේ තියෙන්නේ තනි පාටක් එක පාටයි තියෙන්නේ දැන් පුතාලට පේනවා ඇති මෙන්න මේ රූපය එහෙම ගත්තම මේ රූපය හැදිලා තියෙන්නේ මේ වගේ කුඩා කොටු දහස් මිලියන ගාණක් එකතු වෙලා අපි මෙන්න මේ වලට තමයි පික්සල් එකක් කියලා කියන්නේ. ඒකට මේ වගේ තනි කොටුවකට අපි කියනවා එක පික්සල් එකක් කියලා. එතකොට ඔය වගේ තනි පාට කොටු ගොඩක් එකතු වෙලා තමයි රූපයක් ඇඳින්නේ. දැන් අපි මෙතන මේ ඇපල් ගෙඩියක් වගේ එකක් තියෙනවා නේද? අපිට ඒක පැහැදිලිව පේනවද? නෑ. මොකද එතන පික්සල් ලගේ අපිට දැන් ලොකු වෙලා තියෙන්නේ. කොටු ටික ලොකුවට පේනවා. අපි ඕක ගොඩාක් සයිස් එක කුඩා කරලා බැලුවොත් අපිට ඕක පින්තූරයක් වගේ පේනවා. ඒ කියන්නේ කොටු ගාන ලොකු වෙන්න පින්තූරේ ක්වොලිටි එක අඩු වෙනවා. කොටු ගාන වැඩි වෙන්න ක්වොලිටි එක ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. අපි පුතේ පික්සල් එක කොටුවක් ගත්තොත් මේ කොටුවට තියෙන්නේ තනි පාටක්. තනි වර්ණයක්. එක වර්ණයක් තියෙන්නේ. එතකොට පින්තූරයක් ගත්තම මේ වගේ කොටු පුතේ 100 ගණනක් එකතු වෙනවා. ලක්ෂ ගණනක් වෙන්න පුළුවන්, මිලියන ගණනක් වෙන්න පුළුවන්. ඒක ලොකු වගේක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ දැන් නිල් පාට ගත්තොත් නිල් පාට විතරයි මේ කොටුවේ තියෙන්නේ. රතු පාට ගත්තොත් රතු පාට විතරයි මේ කොටුවේ තියෙන්නේ. ඒතකොට එක පාටක් එක වර්ණයක් කියලා දෙයක් නැහැ. ඒකට තියෙන පුළුවන් තනි වර්ණයක් විතරයි. පාට කොටු නෑ පුතේ. ඒතකොට අපි පින්තූරයක් ගත්තොත් මේ වගේ පොඩි කොටු එක එක පාටින් මෙහෙම එකට බද්ධ වෙනවා. ඒතකොට මේ වගේ කොටු බද්ධ වෙලා උඩට පල්ලයට හැම පැත්තටම මේ කොටු ලොකු දෙලක් හැදෙනවා. ඒ කියන්නේ කොටයක් ගත්තම මේ වගේ කොටු දෙලක් තමයි තියෙන්නේ. ඇත්තටම ඔක ලං කරලා බැලුවොත් අපිට පේනවා. දැකලා තියෙනවද පුතේ එහෙම? කොටයක් ඔය කට්ටිය zoom කරන් ගොඩාක් ළඟට කරලා බලලා තියෙනවද?
ඔව් සර්. එතකොට දැකලා තියෙනවද මෙහෙම කොටු කොටු පේනවා අපිට? ඔව් සර්. ඔව් සර්. එතකොට ඇත්තටම හැදෙන්නේ තියෙන්නේ මේ වගේ පික්සල් ගොඩක් එකට එකතු වෙලා. එතකොට අපි මේ පික්සල් එකක් කියන්නේ මේ තනි කොටුවකට ඒ කොටුවක් තනි පාටකින් තියෙන්නේ. එතකොට අපි පින්තූරයක් පැහැදිලිව පේන්නේ පික්සල් ගණන කොටු ගණන වැඩි වෙද්දි. ඒ කියන්නේ මේකේ තියෙන කොටු වගේ වැඩි වෙනවා. දැන් හිතන්න කොටු ගොඩාක් තියෙනවා කියලා. දැන් මේකෙන් නම් එහෙම හරියට පැහැදිලිව පේන්නේ නැහැ මුදේ මම මේ අපි නන්දින එකක්නේ. දැන් අපේ පින්තූරේ කලින් එකට වැඩිය වැඩිපුර කොටු ගණනක් තියෙනවා කියලා දැන්. මේ වගේ එන්න කොටු ගණන වැඩි වෙනවා. දැන් කොටු ගණන ගොඩාක් වැඩියක් කියලා හිතන්න. එතකොට මේ පින්තූරය අපිට කලින් එකට වැඩිය පැහැදිලිව පේන ගන්නවා. දැන් මේ රූපේ බැලුවොත් ඒ වෙනස පේනවා ඇති. ඔකට මේකට වැඩිය මේ රූපේ නේද පැහැදිලිව පේන්නේ. මොකද පුතේ අර කොටු ගාන චූටි වෙන මේ පික්සල් එකක් පික්සල් ගාන වැඩි වෙන්න පින්තූරේ පේන ක්වොලිටි එක වැඩි වෙනවා. එහෙම දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉස්සරම කාලේ ගත්ත ෆොටෝ එකක් හිතන්නකො පරණ කාලේ වලට තිබ්බා චූටි ෆෝන් එකක්. ඔය රුපියල් 1000ට 2000ට තියෙන ෆෝන් තියෙන්නේ. බාන පුතේ ඒ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකයි ඔයාගේ දැන් තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකයි අර පික්සල් ගාන අඩුයි අර රුපියල් 2000 ෆෝන් එකේ. ඒකට ඒ ෆොටෝ එක චූටි පැහැදිලි නෑ කොටු පේනවා. හැබැයි ඔයාලට තියෙන අලුත්ම ෆෝන් එකක් නම් ඒවල පුතේ මෙගා පික්සල් ගාන එක කොටුවක් ඇතුලේ එක අංගලක් ඇතුලේ තියෙන පික්සල් ගාන ගොඩක් වැඩි. ඒකට ලොකු පික්සල් ප්‍රමාණයක් තියෙනවා එක අංගලක් ඇතුලේ. ඒකට ඒකේ අපිට ගොඩාක් පැහැදිලිව දසුන් පේනවා. අපිට ගොඩාක් zoom කරලා බලන්න පුළුවන්. පික්සල් පේන්නේ නැහැ. අපි zoom කරන් ගියාට පස්සේ අවසානයේට තමයි මේ පික්සල් පේන්න ගන්නෙ. සර් ඔව් කියන්න අනුහස්. ඒකද සර් මේ සමහර කාටුන් වලේම නිකන් අර සර් වෙනපු ඇපල් ගෙඩිය වගේ මේ චරිත තියෙන්නේ. ඔව් පුතේ කාටුන් වලත් එහෙම තමයි ඔය පික්සල් කියන දේ රූප සහ වීඩියෝ දෙකටම බලපානවා. ඉස්සර කාලේ පරණම කාටුන් එහෙම හදද්දී ඔය පික්සල් ලගේ ගොඩාක් අඩුයි කට්ටියගේ මොකද ලොකු ප්‍රොසෙසින් පවර් එකක් තියෙන ඒවා නෙමෙයි ඒ කාලේ තිබ්බ කම්පියුටර්ස්. ඒතර ඒ කම්පියුටර් වල ලොකු දේවල් හදන්න බෑ. ඒතර අඩු පික්සල් ගානක රූප තමයි නිර්මාණය කරන්නේ. ඒතර ඒ වගේ කාටුන් එකක පුතේ අර කොටු කොටු පේන ඒවා තියෙනවා ඉස්සරම කාලේ හදපු ඒවා. ඒකයි හේතුව එහෙම වෙන්න. ඔය පරණ ගේම් දැකලා තියෙනවද? ඉස්සරම ආපු ගේම්. ඒවල රූප වල පේනවා එවිදන් යද්දි කොටු කොටු පේන්නේ අපිට. ගොඩක් ඒවා මිනිස්සුන්ගේ හැඩ එහෙම. පරණම ගේම් පුතේ මං කියන්නේ අලුත් ඒවා නෙමෙයි. මොකද ඒ කාලේ තාක්ෂණය ගොඩක් දියුණු නෑ. ඒකට ඒ වගේ ප්‍රශ්න තිබ්බයි කාලේ හදපු ඒවල. මූණු වලම තනින් තන පැතලියට වගේ තියෙනවද සර්? මොකද පුතේ? ගේම් වලදී මූණු වලම තනින් තැනට පැතලිව එම වගේ තියෙන ගේම්ද සර්? නෑ පුතේ ඔය කට්ටිය ගේම් ගහලා නැතුව ඉතින් මම වෙලාවක පෙන්නන්නම් ඒ වගේ ගේම් එකක්. ඒ වගේ ගේම් එකක් ගත්තම ලොකු වෙනසක් තියෙනවා සාමාන්‍යයෙන් ඔය දැන් තියෙන ගේම් එකකට වැඩිය. මගේ ළඟ දැන් නම් නෑ ගේම් එකක මේක අප්රූපයක් මම පෙන්නන්නම් හොයලා ඔයාට ඒ වගේ ගේම් එකක් පුතේ. හරි අපි යමු ප්‍රසන්ටේෂන් එකට අද පාඩමේ ඉතුරු කොටස මම පොඩ්ඩක් ෂෙයා කරන්නම්. පුතේ අපි පික්සල් එක ගැන එදා ලියාගත්තේ නෑ නේද? ලියාගත්ත සර් රූප තුනක් ඇදලා. රූප තුනක් පුතේ මෙන්න මේ දේ ලියාගත්තද? ඕක නෑ සර්. මේකත් ඉක්මනට ලියාගමු. පුතේගේ අවසාන වාක්‍ය නම් ඕනේ අපි ඒව ඉස්සරහට හිමීට ඉගෙන ගමු. බරපතල වැඩි වගේ. ඕක දැන් කියන්න ගියොත් ඔක්කොම පටලවා ගයි. මේ අවසාන වාක්‍ය ලියන්න එපා. ඔක්කොම ඕනේ. මේ ටික ලියා ගන්න ඕනේ. අර මුල් වාක්‍යයේ ඔය මම ඔය තියෙන්නේ කපපු නැති ටික විතරක් ලියා ගන්න.
හරි සර් ලිව්වා. හරි. very good පුතේ. පුතේ අනිත් අයත් ලියලා ඉවර නම් finish කියලා message එකක් දාන්න. මම තව චූටි වෙලාවක් දෙන්නම්. ඉක්මනට ලියන්න. හරි සර්. finish කියලා තව 4 දිනක් වගේ දාලා දෙනවා පුතේ අනිත් අයත් ඉක්මනට ලියන්න. සර් ලැප් වල වර්ගයේ Dell හොඳයිද සර්ගේ ලැප් වල වර්ගෙම හොඳයි. පුතේ මම පාවිච්චි කරන්නේ Asus Dell වගේ වුණා ගොඩාක් වෙලාවට keyboard වල එහෙම ප්‍රශ්න එනවා speakers වල පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා Dell වල HP වල වගේ. මොකද තියෙන අඩුම quality ලැප් තමයි Dell සහ HP ලංකාවට ගෙන්නන්නේ. මොකද්ද සර් කියපු නම? Asus පුතේ ASUS. හරි. ප්‍රමෝද් ඉවරයි කියලා දාලා දෙනවා. ප්‍රමෝද් මොකෝ පන්තියට ආව නම් ලේසිනේ ප්‍රමෝද්. ඔන්ලයින් ඉන්නේ. අනිත් ෆිනිෂ් කියලා දාලා දෙනවා. හරි. පුතේ තව ලියන අය ඉන්නවද? නෑ සර්. නෑ නේද? හරි. පරිගණකයේ පුතේ ශබ්ද නිරූපණය කරන්න ඔය වගේ ක්‍රමයක් භාවිතා කරනවා. එයා වෙනම ඔන්න ඔය වගේ ප්‍රස්තාරයක් ගහගෙන ඔන්න ඕක මත තමයි ශබ්ද නිරූපණය කරන්නේ. ඒතර ඔය පුංචි ප්‍රස්තාරයක් ඇඳගෙන එයා ශබ්දේ මෙන්න මේ විදිහට ගමන් කරන ශබ්දේ වැලියු එකක් තියෙනවා. තරංග ආයාමයක් තියෙනවා. සහ කාලයත් එක්ක තමයි එයා තීරණය කරන්නේ. මෙන්න මේ විදිහට තමයි අපේ ශබ්දය හැදෙන්නේ. ඒකක් පුතේ එයා වෙනම අර වගේ ප්‍රස්තාරයකට අනුව තමයි අපේ ශබ්දය හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට ඔය ප්‍රස්තාරේ ඔය සංකේතයේ ගමන් කරන ආකාරය අනුව මෙයා හදා ගන්නව විශේෂිත එයාට පෙන්වන්න පුළුවන් සංකේත ක්‍රමයක්. දැන් මෙතනදී කියනවා පරිගණකය යොදාගනිමින් සැකසීම් සිදු කිරීම සඳහා ශබ්ද දීර්ඝ සංඛ්‍යාව බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ පුතේ අපි අර දැක්ක මේ නිකන් මුහුදු රැලක් වගේ යන්නේ ශබ්දේ. සාමාන්‍යයෙන් ඔය අපිට ඉස්සරහට විද්‍යාවේදී එහෙම කියලා දෙනවා ශබ්දේ ගමන් කරන ආකාරය. ඒතර ඒ යන තරංගය මෙයා හඳුනා ගැනීමක් කරනවා දීමේ සංඛ්‍යාවක් විදියට. ඒ කියන්නේ පුතේ අපි ප්‍රස්තාරය දැක්කේ කොහමද? සාමාන්‍ය එක දැක්කේ ප්‍රස්තාරේ මුහුදු රැලක් ගමන් කරනවා වගේ තමයි අපි දැක්කේ. හැබැයි පරිගණකයේ කොහොම නෙමෙයි දකින්නේ. පරිගණකයේ මේක විශේෂ ක්‍රමවේදයක් භාවිතා කරලා ඒකත් එයා පත් කරගන්නවා 0.1 කියලා. මෙන්න මෙහෙම කෝඩ් එකක් බවට පත් කරගෙන තමයි එයා මේක හඳුනාගන්නේ. දැන් අපි මයික් එකෙන් කතා කරනවා නේද? දැන් මම මයික් එකෙන් කතා කරද්දි පුතේ මගේ කටහඬ පරිගණකයට කොහොමද තේරුම් ගන්නේ? පරිගණකයට ඇත්තටම කටහඬක් නෙමෙයි හැන්නේ. අපේ මයික් එක හරහා ලැබෙන අපේ කටහඬ මෙයා ග්‍රහණය කරගන්න වෙනම දෙයක් භාවිතා කරනවා. පුංචි මයික් එකක් භාවිතා කරනවා අපේ කටහඬ අඳුන ගන්න. එන අපේ කටහඬ ඒ සංඥාව මෙයා එතනින් දීමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරලා තමයි මයික් එක වයර් එකේ දිගේ පරිගණකයට ඇතුළත් කිරීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ පරිගණකයක RAM එකට ගෙනියලා RAM එක මගින් මොලේට ලබා දීලා ඒක වෙනම ලොකු ක්‍රියාවලියක් වෙලා තමයි මේ එන ශබ්ද තරංගය හඳුනාගන්නේ. අපි හිතනට වැඩිය පුතේ ලොකු ක්‍රියාවලියක් වෙනවා. මෙන්න මේ මම කතා කරන එක ওই පැත්තට ඇහෙන්න. බලන්න එතකොට මගේ කටහඬ පුතේ දැන් අපි කටහඬනේ මේ විද්‍යුත් සංඥාව බවට පරිවර්තනය කරන්නේ. ඒක සුවිශේෂී ක්‍රියාවලියක්. එතකොට ඒ දේ මයික් එකක් ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට මේ කටහඬ විදුලි කේතයක් බවට පරිවර්තනය වෙලා තමයි පරිගණකය ඇතුළට ඇතුල් වීම සිද්ධ වෙන්නේ.
ඒතර ඒක ග්‍රහණය කරගන්න වෙනම උපකරණ භාවිතා කරනවා මයික් එකක් ඇතුලේ. ඒක ග්‍රහණය කරගෙන ඒක සංඛ්‍යාංක සංඥාවක්. ඒ කියන්නේ ඇනලොග් සිග්නල් එකක් බවට පරිවර්තනය කිරීමක් මයික් එක ඇතුලේ සිද්ධ වෙනවා. ඒවා පුතේ අපි ඉස්සරහට ඉගෙන ගන්න තියෙන දේවල්. දැනට ඔච්චර බලපතරට හිතන්න ඕනේ නැහැ. කොට මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තම හොඳටම ඇති. හරි අපි මේ රූප සටහන චූටි සටහනක් දාගමු. මෙන්න මේ රූපේ ශබ්දය ගමන් කරන විදිය. මම ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් අයිෂෙයා කරන්නම්. පුතේ මෙච්චර දේවල් ඉගෙන ගන්න නෑ මම මේ වැඩියුම් ගන්නන්නේ. හරිද? මොකද දින්නද ඔව් පුතේ මේකේ chart එක ඉක්මනට ගන්න. ප්‍රස්ථාරේ පුතේ ඇත්තටම ඔය වගේ ඕනේ නෑ. නිකන් දෙපැත්තෙන් ලක්ෂ දෙක නම් කරගත්තා. ටක් ගාලා ඔක නිකන් හැඩයක් ඇඳ ගන්න. වෙලා ගන්න එපා. ඔකේ නෝට් එකක් තියෙනවා ලියා ගන්න. නෝට් එක අපි ඊට පස්සේ ලියා ගන්න වෙලාව දෙන්න. chart එකට වෙලාව නාස්ති කරන්න එපා. chart එක ඉක්මනට දෙන්න. හරි සර් ඇඳා හරි. තව වන්දිනා යති පුතේ තව චූටි වෙලාවක් දෙමු මේ කටේට. දහිරු ෆිනිෂ් කියලා දාලා තියෙනවා. අනිත් පුතේ ඉක්මනට දෙන්න. හරි. පුතේ තව ඉන්නවද වන්දිනා අය? ඉක්මනට කියන්න. තව ඉන්නවද? ඉවරයි. හරි. very good. ඒත් ඉවරයි නේද? පුතේ කවුරු හරි ඉන්නවද වන්දිනව? හැමෝම ඉඳලා ඇඳලා ඉවරද? ඉවරයි නේ? හරි. ඔව් ගොඩක් අය දැන් දාන්නේ ප්‍රයිවට් දාන්නේ chat එක අනිත් අයට පේන්නේ නැහැ. පුළුවන් නම් ඉතින් everyone දාන්න. ඒකට අනිත් යාළුවෝට පේනවා ටක් ගාලා ඔය ඇඳලා ඉවරයි කියලා. ඒතර ප්‍රයිවට් chat එකක් විදිහට දැම්මොත් එහෙම යාළුවෝට පේන්නේ නැහැ ඔය ඇඳලාද නැද්ද කියලා. ඒතර යාළුවෝත් බලනවා ටක් ගාලා අඳින්න. පුළුවන් නම් public chat එකක් විදිහට දාන්න message හැම එකම. හරි. අපි යමු ඊළඟ එකට පුතේ. මේකත් ලියා ගන්න ඕනේ. මම මේ කියලා දුන්න පැහැදිලි කරපු දේ තමයි තියෙන්නේ. මේකෙත් අර අවසානයක ඕනේ. අනිත් ටික ලියා ගන්න. හරි සර් ලිව්වා very good.
අපි තව චූටි වෙලා දෙමු විනාඩියක් දෙකක් දෙමු අනිත් අයට. ඉවසයක ලිව්වා. very good. අනිත් අයත් පුතේ හිමිට ලියන ගමන් finish කියලා දාන්න ලියලා ඉවර නම් ලිව්වා ලිව්වා. පුතේ උතන හිමීට ලියන යාළුවෝ ටිකක් ඉන්නවා. අපි ඒ කට්ටිය වෙනුවෙන් තව විනාඩියක් දෙකක් දෙමු. මොකද හැමෝටම එක ගන්නට ලියන්න බෑ. එහෙම ලියන්න අමාරු කට්ටියක් ඉන්නවා. පන්ති වල හැමෝම. පුතේ කවුරු හරි ඉන්නවා නම් මම ඊළඟ එක දාද්දී ලියලා නැති කෙනෙක් අනිවාර්යයෙන්ම chat එකට දාන්න පුතේ everyone එකක් කමන්නේ මට විතරක් පේන්න හරි message එකක් දාන්න direct message එකක් හරි දාන්න මොකද note එක බාගෙට ලියන් යන්න එපා පන්ති ඉස්සරහට වෙලාව දෙන්න පුළුවන් ඒකින්ද ලියනවා නම් අනිවාර්යයෙන්ම කියන්න සර් මම තාම ඉවර නැහැ කියලා message එකක් දාන්න මම ඇවිල්ලා මේකෙන් ඇතුලෙන් පැනලා කන්නේ නැහැ නේ බනින්නේ නැහැ ළම එහෙම ලියන්න වෙලාව මදිනොත් අනිවාර්යයෙන්ම සර් වෙලාව මදි කියලා ඉල්ලන්න හරි පුතේ තව ඉන්නවද ලියන කට්ටිය නෑ නේද මම හිතනවා දැන් නම් ඉවර ඇති කියලා ඔක්කොම පුතේ කාට හරි වෙලාව ඕනේද හරි මම හිතනවා නිහඬතාවයෙන් පෙන්වන්නේ මොකද්ද හැමෝම ලියලා ඉවරයි කියලා මම හිතලා යනවා ඊළඟ කොටසට හරි පුතේ ඊට කලින් චූටි වීඩියෝ එකක් මම පෙන්වන්නම් මේකේ තියෙන්නේ 2021 වර්ෂයේ තියෙන හොඳම ගැජට් ටිකක්. ඒ කියන්නේ මේවා දැනට භාවිතා කරන ඒවා. පුතේ වීඩියෝ ෂෙයා වුණාද? ඔව් සර්. ෂෙයා වෙලා තියෙන්නේ. හැමෝටම ෂෙයා වෙලා නේ තියෙන්නේ. ඔව් සර් ඔව් සර් Ready to upgrade your life with some of the coolest tech you've ever seen? Hold on to your hats because we are about to blow your mind with these amazing new pieces of tech. This new boating device will let you sail the seas like never before. A new safety device will let you escape your vehicle in the event of an emergency. This e-scooter can traverse any terrain you can imagine, and this helmet will help you stay focused even during difficult work days. Stratusfera Aquatica. Stratusfera Aquatica is an all-new way to travel around the ocean, giving you all the luxury and comfort of an automobile in a two-seater vehicle that can glide across the water much smoother than a boat. Each Stratusfera Aquatica can seat 2 people and can be controlled very similarly to a boat, meaning there is a very low learning curve for new drivers. 2 propellers push this vehicle along, allowing you to easily maneuver it around the water. The cockpit is air and water sealed while the vehicle is in motion. However, when you come to a stop, you can easily open the hatch to enjoy the fresh air and cooling breeze of the water. You can also adjust the speed of the vehicle quite easily, allowing you to take a slow cruise across the open water or jet through the ocean like a sporting boat. The choice is yours. We don't know how much the Stratusfera Aquatica will cost just yet, but we hope to hear more about this amazing piece of technology very soon. Inmo Air. Inmo Air glasses overlay computerized information over the real world. It is a safe and smart wearable technology that features a powerful processor, side HD camera, advanced optical zoom, and gesture control for hands-free communication and information sharing. Use GPS to navigate the world around you. You can set your destination and see detailed directions right in front of you. Make a video or snap a photo. You can see the world from a first-person point of view without touching your phone. You can listen to music and view the lyrics from the lens. For volume adjustment or playback control, swipe the Inmo Air touchpad. Communicating with the outside world has never been so easy. All it takes is a click of a button, and Inmo Air will take care of your daily schedule as your personal assistant. All your memos and notes will be displayed in augmented reality. You can pick up an Inmo Air for just $439 on Indiegogo. Shine. This is a portable wind turbine that is able to harness the power of the wind and convert it into electrical energy.
This is an amazing new device that could, quite possibly, change the world. It has a built-in battery that is able to store enough energy to charge up to 4 phones completely. It will work in almost any windy condition, including winds from 8 to 28 miles per hour. Though what's really interesting is that the device is portable and can fit in any ordinary backpack. This means you can charge up your phone or other gadget no matter where you are in the world using nothing but wind. The entire device weighs less than 3 pounds. When you're able to use it, you can set up Shine in as little as 2 minutes. Shine is not currently available for sale, but we expect it to launch soon. Shine is available now on Kickstarter for just $290. Crown. This remarkable device known as Crown can help you stay focused while you work so that you can be more productive throughout the day. This device will mute any notifications from your smartphone and stimulate your brain so you can get work done like never before. Better yet, you could even wear it while gaming so that you can remain hyper-focused when playing competitively. This device will guide you into a flow state and help you stay in the zone. Each device is packed with technology to keep things running smoothly. There are 8 EEG sensors and 2 haptic motors built right in. An NFC chip is also built in for all of your NFC-enabled devices. There is a 1.8 GHz processor and a 400 MHz coprocessor, as well as 8 GB of flash storage. You can use the device for up to 3 hours at a time before you need to recharge it. Mural Canvas 2. If you're looking for a great way to add a bit of artwork to your home, Mural Canvas is an amazing new way to display your favorite artwork or photos. The base model of this frame is a 16 by 24. There is a seemingly endless library of stock images you can choose from. More than 30,000 works of art are available with a Mural membership, or you can simply add your own images. This is a digital smart frame that allows you to upload images directly from your computer using a Wi-Fi connection. It offers a wooden screen and an HD display that supports images up to 1080p. You will no longer have to go to the store to buy expensive artwork to hang on the wall. You can easily change images using the smartphone app, personalize your display times, adjust your voice controls, or many other things using the easy-to-use app. This canvas can be found on Amazon for $499. Octave. You've probably seen a tumbulum before. It sounds amazing and is very imaginative in its construction. This DIY musical instrument is made from a variety of tubes and PVC pipes. It could take the shape of an octave, a musical instrument that can be worn like a harness and give us those cool Dr. Otto Octavius vibes. Designed by Asaph Weinberg, the one-off musical instrument is purely out of the realm of cool DIY stuff that you do not want to miss out on. The octave, like the tumbulum, is made of PVC pipes that lead to 6 pads that produce sound like a set of drums. This whole thing is attached to a harness that allows you to move with it. This device isn't currently for sale, but we'd love to see them hit the market soon. Atmos. Atmos is a surprisingly easy way to pump up all of your many sporting balls, or you could even use it as a vacuum to compress any seal and save clothing bags you may have laying around. The battery will last for a total of 60 minutes. For most balls, it only takes about 3 minutes to fully inflate them. You can also vacuum seal many items of clothing in just 3 minutes as well. This means you won't need to delay your game if your ball happens to go flat, nor will you have to spend hours vacuum sealing your clothing or other fabrics. This means you'll have enough power to inflate 25 balls on just one charge or vacuum several other items for storage. You can find the Atmos portable pump on Amazon for just $29. WYN Bullet. Have you ever thought about what may happen if you get trapped inside your vehicle while underwater? How do you plan on getting out? This device will break your car's window with one simple tap, helping you to escape from your vehicle in the event of an emergency. If you ever get locked out of your home and have no other option, you could even use it to bust a window of your home. If you notice someone in distress in their vehicle, you could even use it to pull them from the car. There are countless uses for the WYN Bullet, and it can be yours right now for just $33 on Indiegogo. Splatch Transformer. Splatch Transformer is the perfect alternative to regular e-scooters that are primarily designed for daily commutes. It's designed for weekend daredevils and stylish rides. Splatch Transformer can be used as a unique commuting vehicle and is recreation-oriented. Sporty, playful, practical, and versatile.
You have many options for customization of the handle, housing, and riding modes. This motorbike-like beast will turn heads without a doubt. The beefy proprietary motor is patented, offering amazing torque up to 960 watts. Take your ride over various terrains. This scooter will hold you on whatever route you take and will help you get over the bumps. Splash Transformer is available for $1,099 on Indiegogo. Squeaky Clean Feet. Squeaky Clean Feet is a highly advanced foot cleaning system that was designed to address many of the common issues that revolve around our feet. This device will help you reduce stress, enhance your circulation, and give you relief from issues such as plantar fasciitis and neuropathy. On top of this, it will also give you a great way to keep your feet clean. All you need to do is add soap in the front of the device, then pull your foot backward and forward. In just a few seconds, your feet will be squeaky clean. You can find this device now for just $45. හරි. පුතේ අපි දැක්ක ඩිවයිස් ටික ඇත්තටම මේ වෙද්දි හදලා තියෙනවා. ඔය ගානත් එක්කම කිව්වේ Amazon එකේ AliExpress එකේ ඕවා ගන්න තියෙනවා. ඇත්තටම හදපු ඒවා තමයි ඔය අපි දැක්කේ. ඒතර ඔය සමහරක් glasses තියෙන මොකද ඇස් දෙකට දැම්මට පස්සේ ඉස්සරහා අපිට පේන්නේ ඉස්සරහා තියෙන දේ නෙමෙයි අපිට පේන්නේ වෙනම ෆිල්ම් හෝල් එක ගිහිල්ලා වගේ වාඩි වෙලා බලනවා වගේ. ඒතර ඒවා ඇත්තටම හදලා තියෙනවා දැන් මේ වෙද්දි. සාමාන්‍ය වගේ රුපියල් ලක්ෂයක් ලක්ෂ දෙකකට වගේ මුදලකටද යන්නේ. ඒ වගේ ඒවා අපිට මිලදී ගන්න පුළුවන්. අපි ඒතර උතන දැක්කා සමහරක් ඩිවයිස් හදලා තියෙනවා අපිට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා සාමාන්‍ය ජීවිතේදී වැඩ කරන්න. ඒතර ඔය වගේ වලින් අපිට ඕනනම් ඕවා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් AliExpress වගේ සයිට් එකක් භාවිතා කරලා. ඔයාලට සල්ලි වල ගැටලුවක් නැත්නම් මිලදී ගැනීම වුණත් හැකියාවක් තියෙනවා. තමයි විනාඩි දෙන්න ප්‍රසන්ටේෂන් එක මගේ අතින් ක්ලෝස් වුණා. ආයි ගන්නම. හරි මෙතනින් පස්සේ තමයි පුතේ ඔය ටික අච්චු පොතේ විදිහට අපිට කියන දේවල් අච්චු පොතේ කියලා දෙන දේවල් ටික පටන් ගන්නෙ. දැන් තමයි අපි පාඩම ඒ කියන්නේ 9 වසරට ඔක 8 වසරට අදාළ දේවල් ටික කතා කරන්නේ මෙතනින් පස්සේ. ඒ කියන්නේ අච්චු පොතේ විදිහට ගත්තොත් මොකද අපිට අනිත් ඒවා මේ මෙච්චර දේවල් කියලා දෙන්න කියලා නෑ අපේ පාඩම් වල. ඔකටට නිකන් උඩින් කියලා දෙන්න කියලා තියෙන්නේ. හැබැයි එහෙම ගිහිල්ලා වැඩක් නෑ. අපි පාඩම් ටික මුලින් ඉඳන් ලස්සනට තේරුම් අරන් ගියොත් ඔයාලට අනාගතයේදී පුතේ IT කියන විෂය මහා ලොකු දෙයක් නෙමෙයි වෙනවා. ඒකෙන් තමයි මම මේ වැඩිපුර දේවල් කතා කරලා මතක් කිරීම කරන්නේ. මොකද ගොඩාක් වෙලාවට ළමයි 10 වසරට ගිහිල්ලා ඉගෙන ගන්න IT ටික කාලයක් ඉගෙන ගන්න කියන මොකද්ද? අම්මෝ IT කරන්න බෑ. සමහරක් වෙලාවට 11 වසරේ මුල් පාඩම ඉගෙන ගත්තට පස්සේ තේරෙනවා IT අමාරුයි කියලා අතාරිනවා. එහෙම වෙන්න ඕනේ නෑ පුතේ. අපි හරියටම පොඩි කාලේ ඉඳන් හරියට ඉගෙන ගත්තොත් IT කියන විෂය අමාරු විෂයක් බවට පත් වෙන්නේ නෑ. ඔයාලට තියෙන ලේසිම සහ ආසම විෂය කරගන්න පුළුවන් IT. ඒකින්ද මුලින් ඉඳන් හරියට වැඩ ටික අල්ලගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. පුතේ මේක ඉක්මනට ලියා ගන්න සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා මම ඊට පස්සේ විස්තර කරලා මේක පැහැදිලි කරලා දෙන්නම්. පුතේ ෂෙයා වෙලානේ තියෙන්නේ. ඔව් සර්. ඔව් ඉක්මනට ලියා ගන්න. මේ වගුවත් එක්ක පුතේ මේක අනගන්න ඕනේ. මම ඊට පස්සේ ඔකට පැහැදිලි කරලා දෙන්නම් මේ සංඛ්‍යා පද්ධතියක් කියන දේ ගැන.
පුතේ ලියාගෙන ඉවරද? නෑ සර් වගුව ලියන ගමන්. ගොලියන ගම. සර් ගොලියන ගම. හරි පුතේ ලියලා ඉවරයි. ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. ලියලා ඉවර නම්. හරි සර් ලිව්වා. ලහිරු ෆිනිෂ් කියලා දාලා තිනවා. දැනට එක්කෙනයි දාලා තිනේ. තව එක්කෙනෙක් කිව්ව ඉවරයි කියලා. අනිත් අයත් ඉක්මනට ලියමු පුතේ. ඉක්මනට ලියනවා කියලා පුතේ ඔක කාටවත් කියව ගන්න බැරි අකුරු ලියන්න එපා. ලස්සන්ට ලියන්න. හරිද? වෙලාව දෙන්නම්. ඒකින්ද හිමීට වෙලාව අරන් ලියන්න. නැත්නම් වටේ ලියන නෝට් එක ඔයාටවත් කියව ගන්න බැරි වෙයි. එහෙම ලියන්න එපා පුතේ. ලස්සනට පාට පෑන් භාවිතා කරලා ලස්සනම නෝට් එක හදාගන්න IT පන්තියේ. මොකද අනිත් විෂයන් වලට වැඩිය ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා IT විෂයට අදාළව ඔයාලට. සර් ෆිනිෂ්. පුතේ හැමෝම ඉවරද? තව වෙලාව ඕනද කාටවත්? නෑ නේද? සර් ලියලා ඉවරයි. ඉවරයි. හරි. පුතේ වෙලාව ඕන කවුරු හරි ඉන්නවා නම් පුතේ කියන්න වෙලාව ඕනේ කියලා. මම හිතනවා දැන් හැමෝම ඉවර ඇති කියලා. හරි. පුතේ මෙතනදී අපි ඉගෙන ගන්නවා සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. මට කියන්න ළමයි අපි කඩේ ගිහිල්ලා ඔන්න මුදලාලිට අපෙන් බඩු අපි ගන්නවා මුදලාලිගෙන් නේද? මුදලාලි බඩු ගත්තට පස්සේ ඔයාලට හදනවා පාන් ගෙඩිය රුපියල් 70යි. බිස්කට් එක රුපියල් 100යි. ඊට පස්සේ සීනි කිලෝ එක 150යි. හාල් කිලෝ දෙකයි රුපියල් 300යි. කොහොම ගණන් ටික හදලා මේ ටික එකතු කරනවා මුදලාලි. 0යි 5යි 7යි 12යි එකක් ඉතුරුයි. 3යි 2යි 5යි 1යි 6යි. 620 මුදලාලි කියනවා 620යි කියලා. පුතේ කවදා හරි මුදලාලි ඔයාලට කියලා දෙනවද ගණන් ටික එකතු කරලා 620යි 10 පාදයෙන් කියලා. එහෙම කියනවද? එහෙම කතා කරනවද? 620යි 10 පාදයෙන්.
එහෙමද කියන්නේ නැත්නම් නෑ 620යි කියලාද කියන්නේ? නෑ 620යි කියලානේ කියන්නේ. ඒ කියන්නේ පුතේ අපි සාමාන්‍ය ජීවිතේදී අපි භාවිතා කරන්නේ 10 පාදයේ සංඛ්‍යා. මේ ඔක්කොම මොනවද? 10 පාදයේ අපි අර පොඩි කාලේ ගණකරාමුව දාලත් අපි ඉගෙන ගන්නේ මොනවද? 10 පාදයේ සංඛ්‍යා ගැන තමයි අපි මුලින්ම ඉගෙන ගන්නේ. ඔය කට්ටියට ගණන් හදන්න කියලා දෙන පොඩි කාලේ මොකද්ද? ඇබකස් එක භාවිතා කරනවා. ඇබකස් එක කියන උපකරණය. මේ ඇබකස් එක හරහා තමයි පොඩිම කාලේ ගණන් හදන්න ඉගෙන ගන්නේ. අර ඒකට දානවා පුංචි පුංචි රවුම් පබළු මොනවා හරි දානවා. අපි ඒවට කිව්වා එක ඒවා කියලා. ඊට පස්සේ අපි ඒකට දැම්මා 10 ඒවා. ඊට පස්සේ අපි ඒකට දැම්මා 100 ඒවා. ඊට පස්සේ අපි දැම්මා 16 ඒවා. ඊට පස්සේ ඒකට දස 16 ඒවා. කොහොම දාලා අපි මේවා හරහා තමයි මුලින්ම අපි ගණනය කරන්න පුරුදු උනේ. අපි එක ඒවා ගණන් කරා 1 2 3 4 කියලා. ඒතර අපි ඒකට කිව්වා 4යි කියලා. ඊට පස්සේ අපි මෙතන 3ක් තියෙනවා. ඒතර 10 ඒවා 3ක් 10යි 20යි 30යි. ඒතර එතන 3 දානවා. අපි ඒතර මේක කියනවා 3යි 4යි 34යි. 10 ගොඩවල් 3ක් 30යි. මෙතනින් 4යි 34යි. ඔන්න ඔහොම අපි පොඩි කාලේ ගණන් හදන්න පුරුදු වුණා. ඒතර අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී අපි පොත්වල ලියන්නේ කඩවල වල ගණන් හදන්නේ ඔයාගේ බැංකු ගිණුම ශේෂය පෙන්වන්නේ ඔක්කොම පුතේ 10 පාදයේ සංඛ්‍යා වලින් තමයි මේ සියලු දේවල් වෙන්නේ. හැබැයි සමහරක් අවස්ථාවලදී පරිගණකවලදී සමහරක් වෙලාවට අපිට විවිධ කැල්කියුලේෂන් කරන්න ඔය ලෝකයේ එක එක සිද්ධි තියෙනවා පුතේ. සමහරක් දේවල් වලට ඒවලට මේ භාවිතා කරන විවිධ සංඛ්‍යා පද්ධති. ඔය දැන් අපි ගත්තොත් මොනවා හරි විද්‍යාත්මකව දෙයක් ඔප්පු කරන්න යද්දි අපිට පුතේ 10 පාදයෙන් ඔප්පු කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඒ විද්‍යාඥයන්ට ඕන වෙන මොනවද? අනිත් සංඛ්‍යා පද්ධති ඕන වෙනවා. දැන් ওই ලෝකේ ගොඩාක් දේවල් හැදිලා තියෙන මේ ගණිතමය සංකීර්ණ වලින් සමීකරණ වලින්. ඒතර මේ ගණිතමය සමීකරණ මොඩියුල් තියෙනවා. එක එක මොඩල් තියෙනවා. දැන් අපි මේ මිනිස්සු විද්‍යාවේ අපි ජීවත් වෙද්දී මේ මොඩියුල් ගැන පුතේ සමහරක් ඒවා ඉගෙන ගත්තොත් ඔයාලට ලෝකේ තියෙන ලොකු අභිරහස් දේවල් හොයාගන්න පුළුවන්. එහෙම මේ අපි දැන් ඔය අභ්‍යවකාශයේ තියෙන දේවල් ගැන ගණනය කරන්නේ මෙන්න මේ ලොකු සමීකරණ හරහා. ඒතර මේ සමීකරණයේ අපි අමාරු වෙන්න පුළුවන් 10 පාදයෙන් ගණනය කරන්න. ඒතර අපිට යන්න වෙනවා ඊට වැඩි ලොකු පාදයකට. ඒතර අපිට තියෙනවා 16 පාදේ, 20 පාදේ, 30 පාදේ කියලා අපිට පාද හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ වගේ ගානකින් දැන් හිතන්න ඔයාලට ලක්ෂ 10 කියන සංඛ්‍යාව ඔයාලට නිරූපණය කරන්න මේ විදිහට බිංදු ගොඩාක් දාන්න ඕනේ කියලා. හැබැයි ඔයාලට ඔක නිරූපණය කරන්න පුළුවන් 16 බල 10. ඔන්න ඔහොම කියලා. මෙන්න මේ වගේ පොඩි කොටසකින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ දේවල් සඳහා ඒ කියන්නේ ලොකු ඉඩක් යන දේ නිරූපණය කරන්න චූටි අකුරු දෙකකින් තුනකින් වාට නිරූපණය කිරීමේ හැකියාවක් ලැබුණා. මෙන්න මේ වගේ සංඛ්‍යා පද්ධති වෙන පාද වලට හරවලා ගණනය කිරීම කරාම දැන් පුතේ අපේ පරිගණකයක් ඇතුලේ වැඩ කරන්නේ 10 පාදයේ සංඛ්‍යා නෙමෙයි 2 පාදයේ සංඛ්‍යා. එතකොට සාමාන්‍ය අපි වැඩ කරනවා කිව්වේ 10 පාදේ. හැබැයි පරිගණකයක් ඇතුලේ වැඩ කරන්නේ 2 පාදේ. මොකද පරිගණකයට ලේසිම දේ මොකද්ද? බිංදුව සහ 1 කියන දේ. එතකොට බිංදුවයි 1යි අයිති වෙන්නේ 2 පාදයට. අපේ 10 පාදයට ගත්තොත් බිංදුව 1 2 3 4 5 6 7 8 9 දක්වායි තියෙනවා. එතකොට අපිට පුළුවන් 10 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට පරිවර්තනය කරගන්න පරිගණකයට. අපි දැන් පරිගණකයේ මං කියවනේ හැමදේම 2 පාදයෙන් නිරූපණය කරන්න කියලා. අපි පුතේ 10 පාදයේ මොනවා හරි සංඛ්‍යා ටිකක් එකතු කරන් යනවා. හැබැයි පරිගණකයක එකතු කරගන්නේ ඒකට අග්ගාල 2 පාදයට හරවගෙන තමයි පරිගණකයේ දේ කරන්නේ. ඒකයි තියෙන විශේෂත්වය. පරිගණකයක් ඇතුලේ සියලුම අපි නිරූපණය කරන දේවල් එයා කන්වර්ට් කරගන්නවා 2 පාදයට. ඒ හැටි පරිගණකයේ වැඩ කරන්නේ එන්නේ එහෙම ක්‍රමවේදයක් මත පදනම් වෙලා. ඒ කියන්නේ පුතේ පරිගණකයක් කියන්නේ ලොකු කැල්කියුලේටර් එකක්. මේක වෙන්නේ ගණිතමය ක්‍රියාවලියක් එන්නේ. ගණන්ම තමයි ඇතුලේ වැඩ කරන්නේ. ලොකු ක්‍රියාවලියක් වෙනවා. ඒ කියන්නේ පුතේ පරිගණකයේ මොලේ කොටස් වලට බෙදෙනවා. ඒ වගේම අපි ඉස්සරහට කතා කරනවා මොලේ කොටස් තියෙනවා පුතේ 3ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. අපි ඒවට කියනවා අංක ගණිතමය හා තාර්කික ඒකකය, ALU arithmetic and logical unit. ඊට පස්සේ තියෙනවා පාලන ඒකකය control unit. ඊට පස්සේ තියෙනවා memory register මතක register. ඊට පස්සේ අපි එතනින් පස්සේ ගියාට පස්සේ අපි 10 වසරට එහෙම ඉගෙන ගන්නවා. ඕක ඇතුලේ තියෙනවා cache memory කියලා. L1 L2 L3 කියලා. ඉතින් පස්සේ අපි උසස් පෙළවට ගියාට පස්සේ ඒවල තව ඔතනින් එහාට ගිය දේවල් ඉගෙන ගන්නවා. RAM එකක් කියන්නේ මොනවද? RAM වර්ග මොනවද? ROM එකක් කියන්නේ මොනවද? ROM වර්ග මොනවද කියලා අපි ගොඩාක් මේවල ගැඹුරට කතා කරනවා පුතේ. අපිට දැන් මෙච්චර නෑ. දැනට අපි දැනගන්න ඕනේ පරිගණකයක් ඇතුලේ පුතේ මේ 10 පාදයේ සංඛ්‍යා අපිට නිරූපණය කරන්න විදියක් නෑ. ඒකින්ද එයා මේ දේවල් නිරූපණය කරන්න මේ පාද 2 පාදයට හරවලා විශේෂ ක්‍රමයකට තමයි නිරූපණය කරන්නේ.
ඒකින්ද අපිට මේ විවිධ දේවල් සඳහා විවිධ සංඛ්‍යා පද්ධති ඕන වුණා. මම එකයි කිව්වේ ගණන් වල එක දේවල් අපිට නිරූපණය කරන්න අපිට 10 පාදයේ විතරක් මදි. එතකොට ඒ වගේ දේවල් අපිට ලේසියෙන් නිරූපණය කරන්න පුළුවන්. වෙනත් පාද වලට පරිවර්තනය කිරීමක් කරහා. ඒක තමයි අපි කිව්වේ 10 පාදයේ සංඛ්‍යා විතරක් තියෙන්නේ නැතුව මෙන්න මේ සංඛ්‍යා පද්ධති විවිධ සංඛ්‍යා යොදාගෙන හදාගත්ත සංඛ්‍යා පද්ධති වලට අපි කිව්වා සංඛ්‍යා පද්ධතියක් කියලා සරලව. අපි මෙතන කතා කරලා තියෙනවා සංඛ්‍යා පද්ධති 4ක් ගැන. පුතේ ඕන තරම් සංඛ්‍යා පද්ධති අපිට තියෙනවා. හැබැයි පරිගණකයක් ඇතුලේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ සංඛ්‍යා පද්ධති 4 අතර තමයි පරිවර්තනය කිරීම කරන්නේ. ඒකයි අපි මේ 4 භාවිතා කරන්නේ. මෙතනදී කියනවා සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා ලිවීම සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේදයක්. ඒ කියන්නේ පුතේ අපිට 10 පාදයේ භාවිතා කරලා සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන්. 8 පාදයේ භාවිතා කරලා සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන්. 2 පාදයේ නිරූපණය කරන්න පුළුවන්. 16 පාදයෙන් නිරූපණය කරන්න පුළුවන්. ඔතන පුතේ පොඩි වෙනසක් තියෙනවා. මේ බලන්න. ඔය කට්ටියට 16 පාදයට යද්දී A අකුර B අකුර C අකුර පේනවා ඇති. ඉංග්‍රීසි අකුරුත් භාවිතා වෙනවා සංඛ්‍යා පද්ධතිය ඇතුලේ. මම ඒක පැහැදිලි කරන්න. අපි මුලින්ම දැනගන්න ඕනේ මෙන්න මේ පාදය කියන දේ හැදුනේ කොහොමද? මේ බලන්න මෙතන තියෙනවා පාදය කියලා. පාදය. පුතේ මේ පාදය කියන දේ ඒක මුලින්ම දැනගන්න ඕනේ. අපි ඇයි මේකට 2 පාදය කියන්නේ? ඇයි අපි මේකට 8 පාදය කියන්නේ? අපි ඇයි මේකට 16 පාදය කියන්නේ? ඇයි අපි මේකට 10 පාදය කියන්නේ? කාටද කියන්න පුළුවන් පුතේ? නිකන් ඔය කට්ටියට හිතෙන අදහසක්. අපි 2 පාදය කියන්නේ මේ හින්දා 8 පාදය කියන්නේ මේ හින්දා. මොකක් හරි උත්තරයක් දෙන්න බලන්න. ඇයි අපි ඔකට ඔහොම පාදයක නමක් කියන්නේ 2 8 10 16 කියලා? කොහොමද එහෙම නමක් වැටිලා තියෙන්නේ? ළමයි ඇහෙනව නේද හැමෝටම? ඔව් සර්. ඇහෙනවා. හරි කාටවත් අයිඩියා එකක් නැහැ මං හිතන්නේ කියන්නේ. ඒ කියන්නේ පුතේ අපි මේ සංඛ්‍යා පද්ධති වල මේ බලන්න මම පාඩම මුලදී කියලා දුන්නා. අර අඹ ගොඩ අඹ 6ක් තියෙන අවස්ථාව මතකද දන්නේ? අඹ ගෙඩි 6ක් තියෙනවා. ඉස්සර කාලේ මිනිසුන්ට මෙතන 6යි කියලා ඒ කට්ටියට කියාගන්න පෙන්වන්න ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. ඒකට ඒ කට්ටිය අපේ මුතුන් මිත්තෝ එකතු වෙලා හදාගත්ත සංකේත ටිකක්. ඒ කට්ටිය කවුරු හරි අපේ 100 කෙනෙක් මුත්තා කෙනෙක් ලිව්වා 6 මෙන්න මෙහෙමයි කියලා. 6 අකුරු ලිව්වා 6 කියලා අපි මෙන්න මේකට අපි 6 කියමු. එයා හඳුන්වලා දුන්න සංකේතයක්. පුතේ ඒතකොට මේක සංකේතයක්. 6යි කියලා නිරූපණය කරන්න යොදාගත්ත සංකේතයක්. ඕක ඒ මුත්තා ඒ කාලේ ලිව්වා නම් එහෙම මේ විදිහට මොකක් හරි ඔන්න ඔහොම කරලා දාලා ඔහොම අපි ඔන්න ඔකට 6 කියමු කියලා. අපි එහෙනම් අමාරුයි මේ සංකේතය ලියන්න වෙනවා. මේක තමයි 6 කියලා. ඒතර පුතේ ඇත්තටම සංඛ්‍යා කියන්නේ සංකේත. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අපි 2 පාදයේ නිරූපණය කරන්න සංකේත භාවිතා කරනවා. 2 පාදයේ සංඛ්‍යා නිරූපණය කරන්න සංකේත දෙකක් භාවිතා කරනවා. 1යි 2යි. බිංදුව සහ 1 තමයි අපි භාවිතා කරන්නේ. ඒතකොට අවස්ථා කීයක් තියෙනවා සංකේත 1යි 2යි. අපි සංකේත දෙකක් තියෙන හින්දා අපි ඒකට කිව්වා 2 පාදේ කියලා. සංකේත 2යි 1යි බිංදුවයි විතරයි. ඒතකොට අපි ඒකින්ද ඒකට කියනවා සංකේත දෙකක් තියෙන හින්දා 2 පාදේ කියලා. ඊට පස්සේ 8 පාදේ ගත්තොත් බිංදුව 1 2 3 4 5 6 7. පුතේ මෙතන 8 ලියන්නේ නැත්තේ 8 පාදයට. මේ බලන්න. සමහරක් ළමයි 8 පාදේ කියලා හිතුවා බිංදුවේ ඉඳන් 8 දක්වා කියලා කියනවා. පුතේ 8 දක්වා එන්නේ නැහැ. සංකේත 8යි තියෙන්න පුළුවන්. මේ බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8 දැම්මොත් සංකේත 9ක් එනවා. ඒතර ඒක 8 පාදේ නෙමෙයි. ඒතර ඒක 9 පාදේ වෙනවා. ඒකෙන්ද තමයි අපි සංකේත 8ක් භාවිතා කරන්නේ. ඒකෙන්ද අපි මේකට කියනවා 8 පාදේ කියලා. 8 පාදේ. ඊට පස්සේ 10 පාදේ ගත්තොත් 10 තියෙන්නේ බිංදුව 1 2 3 4 5 6 7 8 9. 10 ලියන්නේ. ඒතර සංකේත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. සංකේත 10ක් තියෙන හින්දා අපි ඒකට කිව්වා 10 පාදේ කියලා. ඊට පස්සේ අපිට පොඩ්ඩක් මෙතන වෙනස් එකක් තියෙනවා. අනිත් ඒවාට වඩා වෙනස් පුතේ මේක. මොකද්ද වෙනස? අපි පුතේ 16 පාදයේදී බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 තියෙනවා. හැබැයි අපි 10යි කියලා පෙන්නන්නේ නැහැ. 10 වෙනුවට අපි භාවිතා කරනවා කැපිටල් A. 11ක් තියෙනවා. 11 කියලා පෙන්නන්න විදියක් නෑ. අපි ඒකට භාවිතා කරනවා B කියලා. 12 තියෙනවා. 12ට C. 13 තියෙනවා. 13ට D. 14 තියෙනවා.
ඒකට e 15 තියෙනවා 15ට අපි f කියලා භාවිතා කරනවා. එතකොට පුතේ මේ වලට එතනක් තියෙන්නේ සංකේත 16යි බිඳුවේ ඉඳන් 9 දක්වා සංකේත 10යි 11 12 13 14 15 16 සංකේත 16ක් තියෙන හින්දා අපි ඒකට කිව්වා 16 පාදේ කියලා. ඊළඟ මම මේ කිව්ව දේ තේරුණාද හැමෝටම? පුතේ පැහැදිලිද? ඔව් සර්. තේරුණා. හරි අපි එහෙනම් ඊළඟ කොටසට යමු. හරි මේක ඉක්මනට ලියා ගන්න. මම ඔය කියලා දුන්න එක තමයි තියෙන්නේ සංඛ්‍යාවක පාදයේ දැක්වීම. පුතේ මේ නෝට් එක ඉක්මනට ලියන්න සංඛ්‍යාවක පාදයේ දැක්වීම. හරි සර් ලිව්වා. එතකොට පුතේ අපි තව චූටි වෙලාවක් දෙමු අනිත් අයටත්. ඉක්මනට ලියලා ඉවර කරන්න පුතේ. හරි සර් ලිව්. ලියලා ඉවරයි. හරි පුතේ තව ඉන්නවද ලියන අය? නෑ නේද? Delivery. ලියලා ඉවරයි. ලියලා ඉවරයි සර්. සර් පොඩ්ඩක් තියන්නකෝ. හරි. හරි පුතේ හරි නේද දැන්? හරි සර්. හරි. ඔන්න ඊට පස්සේ තියෙනවා දශමයේ ස්ථානීය අගය කියන දේ. පුතේ මේකෙදි කියනවා දශමයේ සංඛ්‍යා. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යා බිඳුවේ ඉඳන් 9 දක්වා වූ අගයක් 10කින් පමණක් සමන්විතය. ඒ කියන්නේ පුතේ 10 පාදයේ සංඛ්‍යාවල බිඳුවේ ඉඳන් 9 දක්වා අපිට දැක්ක ගමන් නිකන් 9 කියලා හිතෙන්නේ. 9ක් නෙමෙයි එතන අවස්ථා අගයන් 10ක් තියෙනවා. බිඳුවත් එක්ක අවස්ථා 10ක් තියෙනවා කියලා කියනවා. මෙම සංඛ්‍යා පද්ධතියේ සෑම අගයක්ම බිඳුව 1 2 3 4 5 6 7 8 9 මගින් නිරූපණය වන අතර
සංඛ්‍යාංක 10ක් ඇති බැවින් සංඛ්‍යා පද්ධතියේ පදනම 10 වේ. ඒකින්ද අපි මේකට බේස් එක 10 කියලා කියනවා. මෙම ස්ථානීය අගය හඳුනා ගැනීම සඳහා ඇබකසය භාවිතා කළ හැකිය. මම ඉස්සෙල්ලා එකක් පැහැදිලි කරා. අපි ඇබකස් එක තමයි මේ දශමය සංඛ්‍යා පද්ධතිය හඳුනා ගන්න භාවිතා කරන්නේ. අපි මේකත් චූටි නෝට් එකක් දාගෙන පුතේ ඊට පස්සේ මෙන්න මේක අඳ ගන්න ඕනේ. මුහුණත් අගය කියන එක ඉක්මනට මේක ලියා ගන්න. චුට්ටක් නෝට් එකක් ලියන්න තියෙනවා. මේ පාඩම දිග පාඩමක්. ඒකයි මම කිව්වේ. අපි හිමීට මේ පාඩම කරගෙන යමු. තව දවසක් ඊළඟ සතියේ වෙද්දී අපිට මේ පාඩම ඉවර කරගන්න පුළුවන් වෙයි බොහෝ දුරට. මේකත් පුතේ ලියලා ඉවර නම් ඉක්මනට මෙසේජ් එකක් දාන්න. සර් ලියලා ඉවරයි. very good පුතේ. මන්ට ලියන්න පුතේ ලියනයි. ලහිරු ෆිනිෂ් කියලා දාලා දෙනවා. හරි ඔකට මේක ලියලා ඉවරනාට පස්සේ මම චූටි වීඩියෝ එකක් පෙන්නලා ඊටු ටික කතා කරන්නම් ආයි. සර් ලියලා ඉවරයි. ඉවරයි. very good. Using the kids. හරි. දෙන අවසාන විනාඩි පුතේ 8:19 8:20 වගේ වෙද්දි මේක ඉවර කරන්න. ලස්සනට පැහැදිලිව ලියන්න ළමයි. අකුරු ඔහේ ලියන්න එපා. පොඩ්ඩක් කියව ගන්න පුළුවන් විදිහට ලස්සනට ලියන්න. මාධ්‍යවේදී කුවල ප්‍රගී ටෙක්නිකල් අතුරුදන්වනේ පසුගිය 2010 වසරේදී ප්‍රගී ටෙක්නිකල් අතුරුදන් වී මේ වන විට වසර 12කට ඔහුට සිදුවුයේ කුමක්දයි තවම තනාවරණය වී නැහැ. සන්ධ්‍යා ටෙක්නිකල් මහින්ද මොඩල වෙදරදීට පැමිණි ප්‍රගී ටෙක්නිකල් වීමට සාධාරණයක් ඉටු නොවීමට විරෝධය පළ කරමින් ඇය කොණ්ඩේ කපා තමරසු කරනු ලැබුවා. මොදල කාර්යාලය කෝවිලට ගිය ටෙක්නිකල්ම මිය දේවකන්නලවක්ද සිදු කරේ ඉනන්තුනේ. අද දවසේ මම කාර්යමෑණියන්ගේ මගේ උසුරු කරේ මගේ සේනාවෙන් කාර්යයට පුළුවන් අපරාධ කරනට දඬුවම් දෙන්න. Tamanගේ සේනාවෙන් අරගල කරපු ඒ විශ්වීය උතුම්කාන්තාව තමයි පතිලේයෝ කියන්නේ. ඉතින් මම මගේ අරගලය ඒ විශ්වීය මාතාවන් පස්පස යන්න තීරණය කළා. අද පටන් මම කාර්යමෑණියන් හරි අපිත් නිවුස් ඇහුව කවුද රසික නේද? මම මියුට් කරා මේ පැත්තේ.
පාඩම ඉවරලා නිවුස් බලන්න. හරි. පුතේ මේක ලියාගෙන ඉවරද? ඔව් සර්. ඉවරයි. තව කවුරු හරි ලියන වෙලාව ඕනනම් පුතේ පොඩ්ඩක් මගෙන් ඉල්ලන්න වෙලාව ඕනේ කියලා. මම හිමුණත් වෙලාව දෙන්නම්. මම හිතනවා ලියලා ඉවරයි ඇති කියලා. නුඹට මම කටට වීඩියෝ ප්ලේ කරලා පෙන්නන්න. පුතේ මේ කුෂිකර්මාන්ත ශාස්ත්‍රයේදී අර ICT මේවලම් භාවිතා වෙන විදිහ වීඩියෝ එක මම පෙන්නනවද? මෙන්න මේ වීඩියෝ. අපි බැලුවද කලින්? නෑ සර්. නෑ. බැලුවා. බැලුවා නේද? බැලුවා සර්. ආයි තියනවා මෙන්න මේ වීඩියෝ එක. මට පොඩ්ඩක් කියන්න බැලුවද කියලා පුතේ මට මතක නැහැ පන්ති වල හැම එකේම වීඩියෝ පෙන්නන හින්දා. අපි මෙන්න මේ වීඩියෝ එක බැලුවද අපි? මිලිටරි නෑ සර්. නැද්ද? මේ දෙන්නේ නෑ සර්. ඔව් අලුත්ම අවියායුධ නිෂ්පාදනය සඳහා ICT භාවිතා කරලා තියෙන ICTත් එක්ක හදපු අවියායුධ. මොකද මේවා ටෙක්නොලොජි කියන දේ උපරිම භාවිතා වෙන අවියායුධ තමයි තියෙන්නේ. හරි. වීඩියෝ ෂෙයා වෙලා නැති තියෙන ළම හැමෝටම. ඔව් සර්. ඔව් සර්. PD-100 Black Hornet. What at first glance might appear to be a toy drone is actually the smallest military drone in the world. Its tiny size, combined with its exceptional performance, has made the PD-100 Black Hornet a nearly perfect recognition device. Its advantages have already been recognised by British troops during their operations in Afghanistan. In addition, these miniature drones have been acquired by the United States and 17 other countries. But why are they so good? Firstly, the drone doesn't need to be assembled. It can be put into operation in just a few seconds. The controls are very simple, and learning to operate it takes no more than 20 minutes. The drone weighs only 18 grams and it's 16 centimeters long. At the same time, it's silent, has 3 cameras, and is able to move away from the operator as far as 1.6 kilometers. It can be controlled even with one hand, using a special remote control. The battery provides up to 25 minutes of work. The information is delivered to the operator in real time as well. The drone itself doesn't store information, which is useful in case of capture. The PD-100 Black Hornet is very maneuverable too. The night vision system and the thermal camera improve recognition tasks. The drone's not affected by bad weather like rain or snow. It can easily withstand winds of 8 to 12 meters per second, and its maximum speed is 18 kilometers per hour. GuardBot. If you need a ground-based recognition device, the best option is GuardBot. This device also has compact dimensions. Its diameter is only 60 centimeters, but don't be fooled by its fragile appearance. GuardBot can travel by both water and land. The engineers have given the device a high level of cross-country ability, so it moves just as smoothly and easily over grass, sand, snow, and other rough surfaces.
The purpose of this unmanned robot surveillance sphere is to patrol territories, detect explosive devices, and dangerous chemicals. Cameras inside the robot provide a 360-degree view. A microphone records everything that's happening around the robot. The data is also transmitted in real time through secure data channels. The GuardBot weighs 24 kilograms. It can operate continuously for 4 to 6 hours and at a speed of up to 10 kilometers per hour on land. On water, the speed is 5 kilometers per hour. iRobot PackBot 510. Now let's talk about a popular military robot actively used by the US military in Iraq and Afghanistan. The device was created by the American company iRobot, involved in the US Army's modernization program. The advantages of the design are pretty obvious. The PackBot 510 robot uses caterpillar tracks to move. However, they have a special mobile design. Thanks to it, the robot can self-propel, descend safely, and overcome even large obstacles. But that's not all. This robot has an advantage that other reconnaissance vehicles we've mentioned today do not have. It can be equipped with a 2-meter-long robotic arm. It has a flexible design so that the camera mounted at the end can penetrate even inaccessible areas. The mechanical clamp increases the number of tasks the robot can perform. The device can reach speeds of up to 24 kilometers per hour and weighs 29 kilograms. Themis UGV. Here we have an amazing unmanned ground robot that, in addition to performing intelligence missions, can participate in combat operations too. This equipment is produced by the company Milrem Robotics from Estonia. The robot's name stands for Tracked Hybrid Modular Infantry System, while UGV stands for Unmanned Ground Vehicle. But let's talk about its features. The robot is equipped with a 40mm grenade launcher and a 12.7mm machine gun. The operator controls the movement of the device and the remotely launched projectiles using a device that looks like a tablet. The developers have tried to make the control intuitive and simple, which reduces operator fatigue and improves efficiency. The manufacturer also provided protection. The body of the robot can withstand shots from armor-piercing weapons and anti-tank mine explosions. The built-in flying drone, which can be launched using the control panel, provides a better all-round view. The maximum speed of the robot is 24 kilometers per hour. But this shortcoming is compensated by its high cross-country ability. Themis UGV can easily deal with 60-degree grades and water up to 61 centimeters deep. Dogo. This tactical combat robot was developed by the Israeli company General Robotics. Its mission is to provide armed support to the infantry during anti-terrorist operations, as well as other combat operations. The device has many advantages. Firstly, its compact size. The weight of the robot doesn't exceed 12 kilograms, so it's easy to transport from one place to another. 9 built-in micro cameras are responsible for the recognition functions and provide a 360-degree view. But the most important feature is the 9mm Glock combat pistol with 14 cartridges that can be installed inside. This feature distinguishes the robot from all others because the robot was designed specifically for this weapon and can only be used with it. Other similar robots are designed for interchangeable combat modules. Among other things, Dogo stands out for its maneuverability, its ability to overcome obstacles thanks to its track system, and even to climb stairs. The integrated battery guarantees 4 hours of continuous operation. TICAD.
The developers of this device were inspired by the idea that soon there will be no people on the battlefields. Battles will be fought between machines controlled by operators from a safe distance. TICAD is a battle drone that will easily replace a full human combat team. It can perform various tasks many times faster and much more efficiently. So what is TICAD? This system has been developed by a team of American specialists from Duke Robotics. The drone is equipped with small arms, making it ideal for anti-terrorist operations. TICAD is particularly relevant when the battle takes place near populated areas. හරි. ඔයගේ පුතේ ගොඩාක් උපකරණ දැන් වර්තමානයේ වෙද්දී මේ ICT කියන තාක්ෂණය යොදාගෙන භාවිතා වෙලා තියෙනවා. හරි. පුතේ හැමෝටම වීඩියෝ එක පෙවුණා නේද? පැහැදිලිව. හැමෝම බැලුවා නේද? ඔව් සර්. ඒතර පුතේ ඔය වගේ දේවල් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඔය කට්ටිය ඉස්සරහට ලෝකේ හිතා ගන්න බැරි තරම් වෙනසක් සිද්ධ වෙනවා පුතේ අනාගතයේදී. මොකද මේ IT කියන තාක්ෂණයත් එක්ක උපකරණවල අපි භාවිතා කරන හැම දෙයක්ම වර්තමානයේ වෙද්දී වෙනස් වෙලා තියෙනවා. අනාගතයේදී ඒ දේ ඔය කට්ටිය හිතනවට තේරි වේගෙන් වෙනස් වෙනවා. අපිට හැමදාම මේ පෙට්‍රල් ගහ වාහනවල යන්න ඕනේ නැහැ. ඉස්සරහට ඔක්කොම එන්නේ ඉලෙක්ට්‍රික් කාර් තමයි අපිට දකින්න තියෙන්නේ. මොකද 2050 වෙද්දී පුතේ අපේ බොර තෙල් අවසන් වෙනවා මේ පෘථිවියේ. ඒතර බොර තෙල් අවසන් වුණාට පස්සේ අපිට විකල්ප බල ශක්තිය වලට යන්න වෙනවා. අපිට හැමදාම මේ විදුලියෙන් වැඩ කරන්න බෑ. එහෙම වැඩ කරන්න අපිට තියෙන්න ඕනේ විකල්ප ක්‍රමයක්. ඒතර අපි විදුලිය ජනනය කරගන්න මේ පෙට්‍රල් නැත්නම් දැවි තෙල් නැතුව අපිට ක්‍රම තියෙන ඕන තරම්. ඒතර අපිට මෝටර වාහන ඉස්සරහට මේ පෙට්‍රල් භාවිතා කරන්න නැතුව යන්න ඕනේ. පිට රටවල් ඒවට දැන් මාරු වෙන කාලේ. මොකද 2050 වෙනකන් තෙල් දිනනවා කිව්වට 2050 වෙන්න කලින් තෙල් අවසන් වෙනවා කියලා දැනට ගණනය කරලා තියෙනවා. ඒතර 2035 වගේ වෙද්දී පුතේ පෘථිවියෙන් තෙල් අවසන් වෙලා ගියාට පස්සේ මිනිසුන්ට ඒ වෙනුවට භාවිතා කරන්න දෙයක් නැති වුණොත් අපේ රට වගේ රටවල් සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටෙනවා. මේ රජ්‍යවල් කිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකවට නංවන්නේ. හරිනම් ඔය ඉලෙක්ට්‍රික් වාහන මේ වෙද්දී මහා පරිමාණයෙන් ගෙන්නලා රට ඒ පැත්තට වෙනස් කරන්න ඕනේ. මොකද එහෙම වෙනස් කරේ නැත්නම් අනිත් ලෝකේ රටවල් දියුණු රටවල් ඒ තත්ත්වවලට මුහුණ දෙනවා. අපි වගේ රටවල් එකපාරට මෙහෙම උඩට ගිහිල්ලා ට්‍රක් ගාලා පල්ලෙහාට කඩාම වැටෙනවා. මොකද ආර්ථිකයේ හසුරව ගන්න බැරුව. ඒකින්ද ඒ වගේ දුර දකින්න තීරණ ගන්න නැති මෝඩ පාලකයෙකුට එකක් තමයි පාලනය කරන්න අපිම පත් කරපු. ඉතින් මේ රටවල් දියුණු වෙන්නේ නැහැ කවදාවත් එහෙම දිගටම තිබ්බොත්. ඒකින්ද මේ දේවල් අපි තාක්ෂණයත් එක්ක වෙනස් කරන්න ඕනේ. ඔය කට්ටිය දැනගන්න ඕනේ. ඒකින්ද තමයි පුතේ මේවා කියන්නේ. මොකද ඔය කට්ටිය අනාගතේ ඉස්සරහට තීරණය වෙන්නේ මේ තාක්ෂණයත් එක්ක. ඒ දේවල් අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න එක අවශ්‍ය වෙලා තියෙනවා. ළමයි අපි මෙතනින් පස්සේ ලොකු කොටසක් තියෙනවා කතා කරන්න. ගණන් හැදීම සම්බන්ධයෙන් තමයි අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ. අපිට ඒ කොටස කරන්න අදට වෙලාව මදි වෙනවා. අපි ඊළඟ දවසේ තමයි මේ කොටස කතා කරන්නේ. අපි හැමදාම සුපුරුදු වෙලා තමයි අපේ අඟහරුවාදා රෑ 7 ඔන්ලයින් ක්ලාස් එක. ඒ ටයිම් එකට ඊළඟ සතියේත් හරියටම පන්තිය පැවැත්වෙනවා. ඒකට පුතේ ඔය කට්ටියට පන්තියට දිගටම සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ඉන්නවනම් අපේ පන්තියේ මුදල් ගෙවලා මේ මාසෙ රෙජිස්ටර් වෙලා ඊළඟ මාසෙට ඉඳන් එන්න පුළුවන්. ඒ කියන්නේ මාසික අදාළ මුදල තමයි 600යි. මම කියව මේ මාසේ දවස් 3ක් තිබ්බ හින්දා විතරක් මේ මාසෙට රුපියල් 400ක් විතරයි අපි ඔය කට්ටිය අය කරන්නේ. ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන අයගේ හෝල් ක්ලාස් එකේ පුතේ කොහොමද ඒ ෆී එකක් යන්නේ. දැන් ඔය කට්ටියට පුතේ ඔන්ලයින් එන අයට හෝල් එකයි දෙක මාරුවට එන්න බෑ. එක්ක හෝල් ක්ලාස් එකට එන්න ඕනේ. හෝල් ක්ලාස් එකට ඇවිල්ලා හෝල් එකට එන්න බැරි දවසක් තියෙනවා නම් විතරක් ඔන්ලයින් එකට එන්න පුළුවන්. මොකද ක්ලාස් දෙක මාරු වෙවි ඉන්න එපා. ඒක පන්ති දෙකේ දෙකක් පුංචි ගැප් එකක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට පාඩම් ටික මාරු වෙනවා. ඒකින්ද පන්ති දෙකේ එකක් හරියට තීරණය කරගන්න. ඊට පස්සේ මොනවා හරි මග ඇරුණ තැනක් තියෙනවා නම් මට රෙකෝඩින් එක දෙන්න පුළුවන්. මෙන්න මේ දවසට අදාළ රෙකෝඩින් එක මෙන්න මේකයි කියලා. ඔයාලට රෙකෝඩින් එක ඉල්ලගෙන නැවත බැලීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ළමයි අපි අදට නියමිත කොටස මෙතනින් අවසන් කරනවා. එහෙනම් ළමයි හැමෝටම good night. අයබෝන් ළමයි. good night sir. අයබෝන්. අයබෝවන් සර්.